කලියුගයේ යනු කුමක්ද? කලියුගයේ නිවන් දකින්න පහසු ඇයි? මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර ඕගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ සුවාසුද්දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවසරයි. ඒ උතුම් සද්ධර්මයේ අනුගමනය කරමින් මඟ වඩන්නා වූ, මඟ වැඩුවා වූ, මඟ වඩන්නට බලාපොරොත්තු වන්නා වූ ලෝකාත්‍රය පුරා වැඩ වාසය කරන අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරණවලින් හොඳයි පින්තුනි, අපි මේ දහම් සාකච්ඡා මාලාව පුරාවටම ඔබ සියලු දෙනාට ලබා දෙන්න උත්සාහ කරන්නේ මේ ලෝකේ සියලු සත්වයෝ දැනගත යුතු නමුත් නොදන්නා මේ ලෝකේ යථාර්ථය පිළිබඳ දහම් අර්ථ තමයි ඔබට මේ දේශනා මාලාව තුළින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පින්තුනි, මේ බුදු කෙනෙක් මේ ලෝක ධාතුවට පහළ වෙලා දේශනා කරන්නට යෙදුණු අති දුර්ලභ ශ්‍රී සද්ධර්ම රත්නය, ඒ වගේම ඒ උතුම් ධම්මග අනුගමනය කරමින් නිවන සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන කාරණා මේ අපි ධම් දේශනා මාලාව තුළින් ඔබ සියලු දෙනාටම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පිටුදී මේ දේශනා අපි ඔබට දේශනා කරද්දී දේශනා වලට අදාළ ඇතම් කරුණු අපි අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාගේ ඒ වගේම පොතපතින් ආදී තැන් වලින් ලබාගෙන ඔබට මේ ලෝකේ යථාර්ථයේ තේරුම් ගැනීම උදෙසා අපි ධර්ම දේශනා කරනවා. ඉතින් මේ අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න, වහවහ කටයුතු කරගන්න පිටුතුනි. ඒක තමයි අපි හැමදාම වගේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ අපේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා සෑම සිල් දෙනාම ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කියන කාරණාව. ඉතින් හොඳට තේරුම් ගන්න පිටුතුනි, මේ ලෝකේ කියන්නේ මොනතරම් භයානක තැනක්ද. නමුත් ඒ ලෝකයේ පිළිබඳ අපි දන්නේ මොනතරම් අල්ප මාත්‍රි වූ ප්‍රමාණයක්ද. මොකද අපි කතා කරා පිටුතුනි මේ මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක මොනතරම් දුර්ලභද කියලා. මේ දුර්ලභ මනුස්ස ජීවිතයට අපි සාමාන්‍යයෙන් ඒක භාවිතා කරන්නේ අපිට මේ තාක් අපිට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව. ඉතින් ඒ නිසා තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරපු, කරන්නට කියපු දේවල්ම නෙමෙයි ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නේ. ඊට පරිබාහිර වෙනත්ම කටයුත්තක් තමයි සාමාන්‍ය මිනිස්සු කරන්නේ. ඉතින් ඒ කටයුතු වලින් මුදවලා ඔබගේ ජීවිත මේ නිවන් මාර්ගයට යොමු කරන්න, මේ ජීවිතෙන් කළ යුතු යථාර්ථවත්ම දේ, නිවැරදිම දේ
අපගේ ජීවිතවලට එකතු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් පින්වතුනි මේ මම එක්තරා කතාවක් අහලා තියෙනවා ඔබටත් මතක් කරන්න. මේ ලෝකයේ සම්බන්ධයෙන් ඒ තමයි පින්වතුනි ඔබ සමහරට අහලා ඇති, සමහරට අහලා නැති අයත් ඇති. අපි කලින් පෙර දේශනාවේදී කතා කළා මේ සක්වල පිළිබඳ එහෙම විස්තරයක්. ඉතින් සක්වලේ පින්වතුනි අපි ඉන්නේ මේ ජම්බුද්වීපේ. ඒ කියන්නේ මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකයේ ආයුෂ සම්බන්ධයෙන් උත් පින්වතුනි තථාගතයන් වහන්සේ විවිධ තැන්වල විවිධාකාරයට දේශනා කරලා තියෙනවා. ඒ අතරින් අපිට වටින කොටසක් තියෙනවා පින්වතුනි. ඒ තමයි ඔබ අහලා ඇති මේ අන්තක්කල්ප සම්බන්ධයෙන්. ඔයෙන් කල්ප සම්බන්ධයෙන් ඔබ අහලා ඇති. ඉතින් පින්වතුනි මේ කල්පයක් කියලා කියන්නේ අන්තක්කල්ප 64ක කාලයක්. ඔබ අහලා තියෙනවා පින්වතුනි මේ විතරම අහලා ඇති ඔබ බෞද්ධ පිරිසක් නිසා භද්‍ර කල්පය කියලා. අපි මේ ඉන්නේ භද්‍ර කල්පය කියලා ඔබ බොහෝ විට අහලා ඇති. ඒකද මේ කල්පයකට අන්තක්කල්ප 64ක් තියෙනවා. එතකොට මේ කල්පේට භද්‍ර කල්පය කියලා කියන්නේ මේ කල්පේ අති විශේෂ කල්පයක්. කියන්නේ පින්වතුනි තථාගතයන් වහන්සේගේ දේශනාව අනුව අපිට නම් හම්බෙලා නැහැ. උන්වහන්සේ තන කිසිම තැනක දේශනා කරලා තියෙන මීට පෙර මේ වගේ අති දුර්ලභ කල්පයක් පහළ වුණා කියලා. ඇයි අති දුර්ලභයි කියලා කියන්නේ පිටුතුනි මේ කල්පේ බුදවරු 5 නමක් පහළ වෙනවා. ඒක පිටුතුනි හිතා ගන්නවත් බැරි තරම් අති දුර්ලභ කාරණාවක්. අපි පෞගිය දේශනාවදී මට මතකයි කතා කළා. ඔබ මේ පය ගහලා ඉන්න පෘථිවියේ බුදුරු 4 නමකින් පා ස්පර්ශ ලැබලා තියෙනවා. ලේසි පාසු නෑ පිටුතුනි හිතා ගන්නවත් බෑ ඒ වගේ අවස්ථාවක්. මීට කලින් පිටුතුනි මේ පෘථිවියේ බුදු පියාණන් වහන්සේලා 3 නමක් පහළ වෙලා හිටියේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේට කලින්. ඒ වහලදී කකුසඳ බුදු පියාණන් වහන්සේ, කොණාගම කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ආදී වශයෙන් අහලා ඇති මහා උතුමන් වහන්සේලා වගේ. එතකොට මේකේ තවත් පිටුතුනි මෛත්‍රී බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නට නියමිතයි. මෛත්‍රී බුදු පියාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ පිටුතුනි ඔබ ඔය හිතන් ඉන්න තරම් මේ හෙට අනිද්දා එහෙම නෙමෙයි. ඉතින් කවුරු හරි කෙනෙක් මෛත්‍රී බුද්ධ ශාසනයේ මේ මාර්ගය පූර්ණේ කරගන්න බලාගෙන ඉන්නවා නම් මැලිව අප්‍රමාදයෙන් සම්පාදයට කරගන්න නැතුව අප්‍රමාදීව තමන්ගේ මාර්ගයේ පරිමේ වඩා ගන්න උපරිමයෙන් පින් රැස් කරගන්න කටයුතු කරන්නේ නැතුව ඉතින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම ටිකක් මතක් කරන්න කැමතියි පින්තුනි මේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙන්නේ මේ හෙට අනිද්දා එහෙම නෙමෙයි. ඔබට හිතා ගන්නවත් බැරි තරම් කාලයකට පස්සේ තමයි උන්වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ. බුදුරු 4 නමක් මේ වෙනකොට පහළ වෙලා ඉවරයි පින්තුනි. උන්වහන්සේ මේ ලෝකෙට ධාතුවට පහළ වුණාට පස්සේ මේ අන්තක්කල්ප 64 පළවෙනි අන්තක්කල්ප පහේ තමයි බුදු පියාණන් වහන්සේලා 5 නම පහළ වෙන්නේ. ඒ කියන්නේ 64න් පළවෙනි පහේ තමයි පිටුතුනි මේ බුදුරු 5 නම පහළ වෙන්නේ. ඒකෙන් ඔබට මොහොම භයානක කාරණාවක් කියවෙනව නේද? මේ අන්තක්කල්ප පහෙන් පස්සේ තව අන්තක්කල්ප 59ක් තියෙනවා මේ කල්පෙට කාලේ. ඒ සම්පූර්ණ කාලයෙන් පිටුතුනි ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එතරම් පස්සේ පිටුතුනි කල්ප හට ගන්නවා. නමුත් බුද්ධ ශූන්‍ය කල්ප. ඔබ අහලා සමහරද ශූන්‍ය කල්ප, සාර කල්ප, මණ්ඩ කල්ප, භද්‍ර කල්ප ආදී වශයෙන් මේ කල්ප නම් කෙරෙනවා. ඒ කියන්නේ මේ ලෞතර බුදු පියාණන් වහන්සේලා පහළ වෙන කල්ප වලට තමයි සාර කල්ප, මණ්ඩ කල්ප, භද්‍ර කල්ප එහෙම කියලා කියන්නේ. එතකොට මේක පින්තුනේ අති විශේෂ කල්පයක්. ඒ තමයි මේකේ බුදුරු 5 නමක් පහළ වෙනවා, 4 නමක් පහළ වුණා.
මේ කල්පෙන් පස්සේ පින්වතුනි බුද්ධ ශුන්‍ය කල්ප තියෙන්නේ. මං අහලා තියෙන විදිහට බුද්ධ ශුන්‍ය කල්ප අසංකේයයකට පස්සේ තමයි පින්වතුනි ආය බුදු කෙනෙක් පහළ. කල්පයක් කියලා කියන්නේ පින්වතුනි ලේසි පහසු කාලයක් එහෙම නෙමෙයි. මොකද අන්තක් කල්ප 64ක් කල්පයක් කියලා කියන්නේ. ඒකදී අන්තක් කල්පයක් කියලා කියන්නේ ලේසි පහසු කාලයක් නෙමෙයි. මනුස්ස ආයුෂය අවුරුදු 10 ඉඳලා අවුරුදු අසංකේයයක් දක්වා වැඩි වෙලා ආයි අවුරුදු 10ට අඩු වෙනකන් වගේ අති දීර්ඝ කාලයක් අන්තක් කල්පයක් කියලා කියන්නේ එයින් 64 කල්පයක් කියලා කියනවා. එතකොට පින්වතුනි මේ අන්තක් කල්පේ මේ ගෞතම බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙච්ච අන්තක් කල්පේ එන්නහොත් අපේ බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙච්ච මේ අන්තක් කල්පේ ගැන උන්වහන්සේගේ කාලෙදී එක්තරා බ්‍රාහ්මණෙක් නැත්නම් බමුණෙක් මහාචාල කියලා බමුණෙක් පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ මිනිස්සු අහන ප්‍රශ්න නිසා තමයි අපිට මේ දේවල් දැනගන්න ලැබෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ නම ඇඟිල්ලක්වත් උස්සන්නේ නැහැ නේ හේතුවක් නැතුව. උන්වහන්සේ නිෂ්පල වචන කිසිසේත් කතා කරන්නේ නැහැ. උන්වහන්සේ තව මිනිස්සෙකුගේ උතුම් නිවන සාක්ෂාත් වීමට මොනියම් හෝ ආකාරයකින් අපකාර උපකාරයක් වෙනවා නම් විතරමයි බුදු කෙනෙක්ගේ ශ්‍රී මුඛයේ විවරණය වෙන්නේ. ඉතින් මේත් ඒ වගේ අවස්ථාවක් පින්වතුනි මේ මහාසාල කියන බමුණා මේ ධක්මණයා ඊළ බුදු පියාණන් වහන්සේ ගහන ප්‍රශ්නයක් තථාගතයන් වහන්සේ මේ මීට කලින් පහළ වෙච්ච බුදු පියාණන් වහන්සේලා අවුරුදු 80000යි 40000යි ආදි වශයෙන් මහා දීර්ඝ ආයුෂ තියෙන බුදු පියාණන් වහන්සේලා. ඒතර ඇයි මේ දැන් මිනිස්සුන්ට එහෙම ආයුෂයක් නැත්තේ කියලා අහනවා. ඉතින් ඒක අහන්නේ මින්ගුතුනි මීට අවුරුදු 2600 ගානකට කලින් තථාගතයන් වහන්සේ ලෝකේ ජීවමානව ඉන්න කාලේ ගෞතම බුදු පියාණන් වහන්සේ. ඒ කාලේ සාමාන්‍යයෙන් මින්ගුතුනි මනුස්ස ආයුෂය 120ක්. බුදු කෙනේ ලෝ පහළ වෙච්ච කාලේ. ඔබ අහලා ඇති අනුරුද්ධ මහරහතන් වහන්සේලේම අවුරුදු 150 ගානක් වගේ ජීවත් වුණා. කාශ්‍යප මහරහතන් වහන්සේලා 120 වගේ ජීවත් වෙච්ච උතුමෝ. ඉතින් ඒ වගේ ආයුෂයක් තිබුණ කාලයක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් එහෙම නෙමෙයි. ඉතින් තථාගතයන් වහන්සේ මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ උන්වහන්සේ ඉතින් මේ මනුස්ස ආයුෂ අඩු වෙගෙන යන ක්‍රමවේද පිළිබඳ යම් විස්තරයක් කරනවා. ඒකද පින්වතුනි උන්වහන්සේ අවුරුදු 2600කට කලින් මෙහෙම කාරණාවක් කියලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. ඒ තමයි මහාසාල දැනගන්න මෙතන ඉඳලා ඉස්සරහට මේ කාලය ගත වෙගෙන යනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා අඩු වෙනවා කියලා. දැන් ඔබට තථාගතයන් වහන්සේ ඒ කියපු කාරණාව ප්‍රත්‍යක්ෂවම දැන් අත්දකින්න පුළුවන්. අපි මේ ටිකෙන් ටික පින්වතුනි ඔබට මේ මීට කලින් කරපු දේශනාවලත් අපි පුළුවන් තරම් තථාගතයන් වහන්සේ කියපු දේවල් ප්‍රායෝගිකව ඇත්තමනේ කියන එක වටහලා දෙන්න උත්සාහ කළා. මොකද බුදු කෙනෙක් කියලා කියන්නේ පින්වතුනි මේ 아무තු දෙවි කෙනෙක් වගේ එහෙම නෙමෙයි. يعني මේ ලෝකේ නොවන දේවල් දේශනා කරලා තියෙන එහෙම කෙනෙක් නෙමෙයි පින්වතුනි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. ඔබමා වැනිම තවත් එක්තරා විශේෂ මිනිස්සෙක්. උන්වහන්සේ බොහොම සාමාන්‍ය, නමුත් සාමාන්‍ය කියන්න බැරි අසම සම වූ උතුමෙක්. ඉතින් උන්වහන්සේ දේශනා කරපු සියලුම දේවල් පින්වතුනි ඒ කාන්තෙන් 100%ක් සත්‍ය. ප්‍රශ්නේ වෙලා තිබුණේ අපිට මේවා තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. තේරුම් ගන්න බැරිකම කියලා කියන්නේ කියන එක බොරු කියන්න බෑනේ. තේරුම් ගන්න බැරි නම් තේරුම් ගන්න පුළුවන් විදිහට මානසික මට්ටම හදා ගන්න ඕනේ. ඒකට තේරුම් ගන්න බැරි වුණාට පස්සේ ඒක කියපු කෙනාට තේරිලා නැහැ කියන එක හරියන්නේ නැහැ. සමහර ඇත්තෝ ඉන්න ඉතින් එහෙමත් කියනවා. ඉතින් ඒක පොඩ්ඩක් හිතලා බලන්න ඇයි එහෙම කියන්නේ. ඉතින් ඒ පව් තමයි. ඉතින් ඒ විදිහට පිංගුතුනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා සාල බ්‍රාහ්මණ සාල බමුණෝ අහගන්න. තව ඉස්සරහට යනකොට මේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා අඩු වෙනවා. පිංගුතුනි තථාගතයන් වහන්සේ කියපු එක හරියටම හරි නැද්ද? හරියටම හරි. දැන් මිනිස්සුන්ගේ පරම ආයුෂ අවුරුදු 100ට අඩුයි. දැන් සාමාන්‍යයෙන් පිංගුතුනි මිනිස්සෙක් අවුරුදු 70ක් 75ක් වගේ ජීවත් වෙන්නේ සාමාන්‍ය 1990ට අඩු හෝ ඒ වගේ ඉපදිච්ච කෙනෙක් විතරයි දැන් අවුරුදු 70ක් වගේ ආයුෂක් තියෙන්නේ. දැන් වර්තමානයේ කියන විදිහට නම් පිංගුතුනි අවුරුදු 2012ට හෝ 2012ට පස්සේ ඉපදිච්ච පුද්ගලයින්ට මිනිස්සුන්ට දැන් ආයුෂ තියෙන අවුරුදු 35ක් 40ක් වගේ කාලයක්. 40 45 දැන් උපරිම. අවුරුදු 35 40 වගේ පොඩි කාලයක් තියෙන එයාගේ ජීවිත කාලය. දැන් වර්තමානයේ කියන විදිහට. ඒතර ඔබට අපිට බොහොම පැහැදිලිව පේනවා පිටුනේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ හරියටම හරි කියලා. ඉතින් මේ අවුරුදු 100ට වඩා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වුණාට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ මිනිස්සුන්ගේ හිතවල මහා භයානක පිළිල තුනක් හට ගන්නවා කියලා. ඒ කියන්නේ දැන් මේ ඔබ අපේ හිතවල ඒවා පටගෙන ඇති.
තථාගතයන් දේශනා කරනවා පිටුතුනි අධර්ම රාගයේ විෂම ලෝභයේ ඒ වගේ මිත්‍යා ධර්මයේ. මෙන්න මෙහෙම කාරණා තුනක් මේ අවුරුදු 100ට වඩා මනුස්සායස අඩු වෙනකොට මිනිස්සුන්ගේ හිතවල හට ගන්නවා කියලා. මනුස්ස හිතවල. ඒ කියන්නේ පිටුතුනි මේ ලෝකේ දැන් මේ විනාශ වේගෙන යන්නේ. මේ මිනිස්යාගේ ආයුෂ අඩු වෙවි මේ මිනිසුන්ගේ හිතවල මහා දූෂිත මානසිකත්වයක් ගොඩනැගීගෙන යනවා. ඒකේ උපරිම මට්ටමකට ආවට පස්සේ තමයි ඔය කියන මට්ටමක් ගොඩනැගිලා එන්නේ. ඔය තුන් ආකාරයක පිළිලයක් හට ගන්නවා පිටුතුනි මිනිසුන්ගේ හිතවල. අධර්ම රාගයේ. ඔබ අහලා ඇති විෂම ලෝභයේ. මිත්‍යා ධර්මයේ. ඔන්න ඔය කියනවා පිටුතුනි මේ මනුස්ස හිතවල අධික ලෙස වැඩෙනවා. තථාගතයන් වහන්සේ මේ දේශනා කරපු දේ පිටුතුනි ප්‍රත්‍යක්ෂවම ඇත්ත බව අද අපිට වැටහෙන බොහොම පැහැදිලිව. අධර්ම රාගය කියලා කියන. පිටුතුනි මේ කාමාශාවන් සම්බන්ධයෙන් සාමාන්‍ය මට්ටමට එහා ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ කාමාශාවන් පිටුතුනි තිරිසන් මට්ටමකට යනවා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ පෙර ඉඳපු මිනිස්සුන්ගේ තියෙන මට්ටමක් නෙමෙයි අද තියෙන්නේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ කාලේ හෝ ඊට පෙර මිනිස්සුන්ගේ මානසික මට්ටමේ තිබිච්ච සාමාන්‍ය මිනිස්සෙක් කාමේ කටයුතු කරන විදිහට නෙමෙයි අද කටයුතු කරගෙන යන්නේ. තථාගතයන් වහන්සේ පිටුතුනි මේක දේශනා කරනවා. පිටුතුනි අද කාලේ ඔබට හොඳට වැටහෙනවා ඇති මේ කාමයේ කියන එක පිටුතුනි මහා පුදුම විදිහට විනාශයකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු කාමයේ සන්තරපණේ වීම උදෙසා තවත් මිනිස්සෙක්ව මරන්න නම් ඕනි. මරනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. කාමයේ සන්තරපණේ වීම උදෙසා පිටුතුනි. දැන් ඥාතියෙක්ද මේ නංගිද මල්ලිද මේ අයියාද අක්කාද මේ මගේ අම්මද තාත්තද මේ මගේ ඥාතියෙක් නේද මේ නැත්තම් මේ වැදගත් මිනිස්සෙක් එහෙම කිසිම එකක් නැහැ පිටුතුනි දැන් මේ තථාගතයන් දේශනා කරපු දේවල් හරියටම හරි කිසිම එකක් නැහැ පිටුතුනි දැන් නාඩි වැටෙනවා නම් කාම සංතරපයේ උදෙසා ඒ පුද්ගලයෝ හැසිරෙනවා නාඩි වැටෙනවා නම් ඇති පණ තියෙනවා නම් ඇති පිටුතුනි තවත් එහාට ගිහිල්ලා දැන් මිනිස්සුන්ගේ මානසික මට්ටම අධර්ම රාගය කියන එක පිටුතුනි මහා පුදුම විදිහට මේ මිනිස්සුන්ගේ හිත දවාගෙන යනවා ඒකට ප්‍රධාන හේතුවක් තමයි අන්තර්ජාලය පිටුතුනි ඒවට කවුරුත් බැනලා වැඩක් නැහැ අවුරුදු 100ට වඩා මනුස්ස ආයුෂය අඩුයි සාමාන්‍ය මේ ආයුෂයක් තියෙන කාලේ බුදු කෙනෙක්වත් ලෝක පහළ වෙන්නේ නැහැ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ ලෝක පහළ වුණේ පිටුතුනි අවුරුදු 120ක් පරමාවශ තියෙන කාලේ තව අවුරුදු 20ක් ඒට මේට වුණා නම් ගෞතම බුදු පියාණන් වහන්සේ අපිට අහිමි වෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ට අඩු වැනි මෙන්න මෙවැනි අති දූෂිත මානසිකත්වයක් මිනිසුන්ගේ හිතවල තියෙන කාලයක පිටුතුනි බුදු කෙනෙක්වත් ලෝකෙට පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පිටුතුනි මේ කාලෙක බුදු කෙනෙක් පහළ වුණොත් එහෙම මේ තථාගතයන් වහන්සේ කියන දේවල් මිනිස්සු අහන්නේ නැහැ. මොකද මිනිසුන්ගේ හිතවල පිටුතුනි විවිධාකාර මතිමතාන්තර විවිධාකාර දූෂිත මානසිකත්වයන් පුරෝගෙන ඉන්නේ. බුදු කෙනෙක් මොන හරි දෙයක් දේශනා කරොත් එහෙම පිටුතුනි ඒක 3 වතාවක් නෙමෙයි උන්වහන්සේට 60 වතාවක් විතර කියන්න වෙනවා. මොකද මිනිස්සු එහෙම කිව්වට පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ පිටුතුනි මේ කාලේ පහළ වෙන මේ උපදින මිනිස්සුන්ගේ හැටි. මොකද මේ කාලයට ගැළපෙන අය තමයි උපදින්නේ. නැත්තම් ඉතින් ඔබ අප ගිහිල්ලා මේ කාලේ නෙවෙයි උපදින්නේ. මේ කාලේ බුදු කෙනෙක් මේ ලෝක පහළ වෙලා පිටුතුනි මිනිස්සුන්ට මොන හරි දෙයක් කිව්වොත් එහෙම ඒ කියන දේ බුදු පියාණන් වහන්සේට 60 වතාවක් විතර කියන්නේ නැහැ. ඒ පිළිගන්නේ නැහැ පිටුතුනි. මොකද විවිධාකාරයේ තර්ක. අර තර්ක මේ තර්ක අනිත් තර්ක ඉතින් තර්ක දදා බුදු කෙනෙක්ගේ සද්ධර්මයත් එක්ක තර්ක. ඒ කියන දේ පිළි අරගෙන ඉවරලා පිටුතුනි තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්නව නෙමෙයි. තමන්ට අනුකූලව තර්ක කරනවා. මේ තර්ක කර ඉන්න ස්වභාවයක් තියෙන පිටුතුනි. නමුත් තථාගතයන් වහන්සේ නම ශ්‍රී මුඛයෙන් දේශනා කරන වචන ටිකක් 3 වතාවකට වැඩි කිව්වට පස්සේ ඒක ඒත් ඒක අහන්නේ නැත්තම් පිටුතුනි හිස හත් අරකට පැලිලා යනවා. නිකන් හිතලා බලන්නකෝ. අද කාලේ බුදු කෙනෙක් ලෝක පහළ වුණා නම් පිටුතුනි ලේසි පහසුද කියලා. මං අහලා තියෙනවා පිටුතුනි මීට කලින් පහළ වෙච්ච බුදු පියාණන් වහන්සේලාට අපේ ගෞතම බුදු පියාණන් වහන්සේලාට වඩා ආයුෂ තියෙන බුදු පියාණන් වහන්සේලා. මං හිතන්නේ මං දැකලා තියෙන විදිහට අහලා තියෙන විදිහට මහා අඩුම ආයුෂයක් තියෙන බුදු කෙනෙක් තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. බොහොම කෙටි ආයුෂයක් උන්වහන්සේට තිබුණේ. මොකද ආයුෂ කෙටි කාලෙක ඉපදිච්ච නිසා. සාමාන්‍ය බුදු කෙනෙක්ගේ ආයුෂ අවුරුදු 80000 අවුරුදු 40000 එහෙම තියෙන්න පිංගුතුනි. මහා විශාල ආයුෂ සහිතව දැන් උන්වහන්සේලා පහළ වෙන්නේ.
ඒ කාලේ ඉන්න මිනිස්සුත් පිංගුතුනි මේ වගේ නෑ. මේ අවුරුදු 100ට වඩා අඩු වුණාට පස්සේ මිනිසුන්ගේ මානසිකත්වයේ තියෙන ඔය අධර්ම රාගේ, විෂම ලෝභයේ, මිත්‍යා දෘෂ්ටිය, තමයි මිත්‍යා ධර්මයේ කියන වැඩිලා නෑ මේ මිනිසු හිතවල. ඒකෙන් කියන්නේ නෑ පිංගුතුනි රාග දේශ මොහ නෑ කියලා. රාග දේශ මොහ තියෙනවා. අද මේ තියෙන තරම් විකෘති වෙලා නෑ. විෂම වෙලා නෑ පිංගුතුනි. සාමාන්‍ය ක්‍රමයේ නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා මහා තිරිසන් මට්ටමකට ගිහිල්ලා නෑ. ඒ නිසා පිංගුතුනි එකල බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ බොහෝ පිරිසක් උන්වහන්සේ සරණ යනවා. මොකද උන්වහන්සේ කියන දේ බොහෝ පිරිසක් පිළිගන්නවා. මොකද පිංගුතුනි ඒ කාලේ වුණත් තථාගතයන් වහන්සේ ලෝ පහළලා ඉන්න කාලේ මිත්‍යා දෘෂ්ටික පිරිස හිටියා. නමුත් මේ මිත්‍යා දෘෂ්ටික පිරිස පිංගුතුනි අද වගේ පිරිසක් නෙමෙයි. අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ ලෝ පහළලා ඉන්න කාලේ මේ මිත්‍යා දෘෂ්ටියේ පිරිස උනත් පිංගුතුනි මරාගන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයකට ඉතින් හිතවල ඒවා තිබුණාට නමුත් අද තරම් මහා විනාශකාරී තිරිසන් මානසික මට්ටමක් ඒ ඇයට එහෙම නැහැ පිංගුතුනි. ඒතෝ විවිධාකාරයෙන් අච්ච සමාපatti දැහැන් ලබාගෙන ලෞකික වශයෙන් එහෙම කරගත්ත පිරිස හිටිය අසඤ්ඤාදී වශයෙන් ඒ කටයුතු කරගෙන විවිධාකාරයේ වෘත සමාදන් වෙලා ඔබ අහලා ඇති ඉතින් ගෝ වෘත බලු වෘත ආදී වශයෙන් ඒ වෘත සමාදන් වෙලා ඉඳපු පිරිස ඒ කාලේ හිටියා. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයෝ. නමුත් ඉන්න එක කපාගෙන කොටාගෙන මරා ගන්න තරම් එහෙම නැහැ. නමුත් අද පිංගුතුනි මහා විනාශකාරී ස්වභාවයකට පත් වෙලා තියෙන සදාගතයන් වහන්සේ කියපු දේ හරියටම හරි. ඉතින් මේ කාලෙක බුදු කෙනෙක් හරි පහළ වුණොත් පිංගුතුනි පහළ වෙන්නේ නැහැ කවදාවත්. පහළ වුණත් පිංගුතුනි උන්වහන්සේ කියන දේ අහන්නේ නැහැ. උන්වහන්සේ කියන දේ 60 වතාවක් විතර උන්වහන්සේ කියන්න වෙනේ. එහෙම වුණොත් මේ වැඩි පිරිසක් අද කාලේ බුදු කෙනෙක් පහළ වුණොත් බොහෝ පිරිසක් අපාගත වෙනවා. ඒකට හේතුව තමයි මහා විශාල විසිර ආර්ය උපවාද කරගෙන. මොකද ආර්යයන් වහන්සේ නමක් අඳුර ගන්න බෑ. මිනිස්සුගේ මනස මහා පුදුම විදිහට දූෂණයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් මේකයි කිව්වේ පිටුතුනේ මේ කාමයේ කියන එක පැත්ත මේ අධර්ම රාගේ. මේ සාමාන්‍ය ප්‍රමාණයකින් නෙමෙයි තියෙන්නේ පිටුතුනේ අනන්ත අප්‍රමාණ මහා අමුතු විදිහට විකෘති වෙලා විසිරීලා ගිහිල්ලා තියෙන කාමේ. පිටුතුනේ අද කාමයේ හැසිරෙන්න මලමිනියක් වුණත් පාවිච්චි කරගන්නවලුනේ. තරුණ කාන්තාවක්. ඒ කාන්තාවගේ මృతදේහය මේ මං හිතන්නේ මේ ලංකාව වගේ රටවලත් ඒවා සිද්ධ වෙනවලු. තරුණ කාන්තාවගේ මృతදේහයේ පිංගුතුනි මේ මැරිච්ච මිනිස්සයා. මේ මැරිච්ච මිනිස්සයාගේ මේ මලමිනිය සල්ලි වලට විකුණනවා. එතකොට තමයි යාගේ කාමයේ සන්තරපණය වෙන්නේ. සමහර වෙලාවට පිංගුතුනි මේ තමන්ගේ කාමයේ සන්තරපණය කරගන්න එතන ඉන්න විරුද්ධ පාර්ශවිකයව පුදුම විදිහට වේදනාවටපත් කරනවා. පුදුම විදිහට වද දෙනවා. ඒ වද දීලා අනන්ත අප්‍රමාණ දුක්ගින්න දුන්නාට පස්සේ මේ මනුස්සයාගේ ශරීරේ ලේ වැగిරෙනකොට තමයි මේ මනුස්සයාගේ කාමයේ සන්තරපණය වෙන්නේ. සමහරලාට පස්සේ මරනවා. ඒ තමන්ගේ විරුද්ධ පාර්ශවිකයා මැරුණොත් තමයි කාමයේ සන්තරපණය වෙන්නේ. නැත්තම් එතකන් බෑ. මහා පුදුම විදියට විකෘති වෙලා තියෙන දෙයක්. තිරිසන් සත්තු. තිරිසන් සතා කියලාත් නෑ පිටින්. තිරිසන් සතා එක්කත් කාම සන්තරපණය වෙනවා. තිරිසන් සත්තු මේ බඩු මූට්ටු ඒ පිටුරින් මේ හිතා ගන්න බෑ. ඒ කියන්නේ තිරිසනුන්ටත් වඩා එහාට ගිය මට්ටමකට මේ මිනිස්සුන්ගේ හිතවල මේ අධර්ම රාගය කියන එක පිටුරින් පුදුම විදියට වැඩිලා තියෙන්නේ. අධික විදියට හිත දූෂණය වෙලා තියෙන්නේ. කවුද කින්ද මන් දෙය කිසිම දෙයක් අදාළ නැහැ. කාම සන්තරපේ දෙන්න ඕන නම් පිටුතුනි එතනින් එහාට කෙලිම මානසිකත්වයේ විකෘති වෙලා ගිහිල්ලා කෙලිම අමු තිරිසනෙක් වගේ තමයි කටයුතු කරන්නේ. අද ඉස්සර කාලේ වගේ නෙමෙයි පිටුතුනි. ඉස්සර කාලේ විවාහයක් වෙනවා කියලා එකක් තිබුණ නෑනේ ඇත්තටම. අදනේ එහෙම තියෙන්නේ. ඉස්සර කාලේ විවාහයක් වෙනවා කියලා එකක් නෙමෙයි තිබුණේ පිටුතුනි. ඉතින් හිතා ගන්නවා මේ අද පටන් ඉතින් මේ ජීවිත කාලේ මේ මිනිස්සයත් එක්ක තමයි කටයුතු කරගෙන යන්නේ කියලා. ඉතින් දරුවෙක් හැදීම උදෙසා විතරයි පිටුතුනි පෙර කාලේ අද කාලේ ඔය කාම සන්තරපණිය කියන කොටස් කළේ. දරුවෙක් බිහි කර ගැනීම උදෙසා පමණයි. එතනින් එහාට පිටුතුනි සාමාන්‍ය මට්ටමේ දෙවිවරු වගේ සිප වැළඳගෙන කටයුතු කරගෙන ගියා විතරයි. එහෙම එකක් තිබුණේ නැහැ පෙර. ඒ නිසා ඉස්සරින්ද මිනිස්සු පිටුතුනි විශ්වාසය කියන එක අති ඉහළව තිබුණා. මිනිස්සෙක් වචනයක් දුන්නොත් ඒ වචනේ දුන්නා තමයි. එතනින් එහාට ඒ වචනයි වෙනස් කරන සිරිතක් තිබුණේ නැහැ පිටුතුනි මේ ඉස්සරින්ද සීහල මිනිස්සු ගාව. නමුත් අද වෙනකොට අවුරුදු 100ට වඩා අවුරුදු මනුස්සායස අඩු වෙලා ගිහිල්ලා මා පුදුම විකෘති මානසික මට්ටමක් හැදිලා තියෙනවා. ඉස්සර මිනිස්සෙකුට කිව්වොත් එහෙම මේ අද පටන් ජීවිත කාලේ මේ මිනිස්සයත් එක්ක තමයි කටයුතු කරගෙන යන්න කියලා එච්චර තමයි පිටුතුනේ. ඒකට ආයි වෙන මොකුත් කවුරුත් ඇවිල්ලා කියන්න දෙයක්වත් එහෙම ප්‍රශ්නයක් මොකුත් නැහැ. නමුත් අද එහෙම නැහැ.
මිනිස්සුගේ මානසික මට්ටම අනන්ත අප්‍රමාණව දූෂණය වෙලා විනාශ වෙලා ගිහිල්ලා විකෘති වෙලා ගිය නිසාම තමයි පිටුතුනේ අද විවාහ කියලා එකක් තියෙන්නේ. ඉතින් දැන් දෙන්නෙක් එකතු වෙන්නේ නැත්තම් මේ දෙන්නෙක් විවාහ වෙන්නේ කියන කටයුත්ත කරද්දී පිටුතුනේ නීති ඉස්සරහට යනවා. ඇයි නීති ඉස්සරහට යන්නේ? මොකද නීති ඉස්සරහට ගියාට පස්සේ නීතියෙන් බඳිනවනේ. නීති ඉස්සරහට ගිහලා නීතිඥයෙක් ඉස්සරහා තමයි කියන්නේ අද වටන් මෙයා තමයි මගේ සහකාරී කියලා. එහෙම කිව්වට විශ්වාස නැහැ අස්සම් කරන්න මෙතන. දැක්කද? අස්සනකුත් ගන්න. අස්සනකුත් අරගෙන ඒකට ලිඛිත ડોකියුමන්ට් එකක් තියෙනවා. ලිඛිත ලියකිවිල්ලක් තියෙනවා. ඇයි? නැත්තම් මේකතුනේ ටික දවසක් ගියාට පස්සේ මොකද වෙන්නේ? මේ කාමාශාවන් කියන ඒවා මේකතුනේ කෙලවරක් නැහැ. මොකද අධර්ම රාගය කියන එක මේ කාලේ ඉන්න මිනිස්සුන්ගේ හිතවල විහිදිලා පැතිරිලා උතුරලා ගිහිල්ලා තියෙන්නේ. මේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ගේ සියලුම දෘෂ්ටි ටික අන්තර්ජාලය හරහා මේ ඉන්න මිනිස්සුන්ටත් ඇවිල්ලා තියෙන්නේ දැන්. මේ ලංකාවේ ඉන්න මිනිස්සුත් එහෙමම තමයි. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? ටික දවසක් ගියාට පස්සේ මේ ජෝඩුවට ඉන්න බැරි වෙනවා. මොකද තමන්ගේ කාමාශාවල් සංතරපණය කරගන්න ක්‍රමවේදයක් නැහැ. මොකද ඒ තරම් පිංගුතුනි මේ හිත දූෂණය වෙලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? අර විවාහයේ ගොඩක් වෙලාවට තියෙන්නේ නැහැ. නමුත් අර ලියකිවිල්ලක් තියෙනවනේ ලිඛිතව ගහගත්ත අස්සනක් එක්ක. ඒ නිසා දෙපැත්තට වෙන් නොවී ඉන්න. ඕක තමයි විදිය ඇත්ත. ඉතින් ඔබ හොඳට හිතලා බලන්න පිංගුතුනි මේ මිනිස්සුන්ගේ අවුරුදු 100ට වඩා ආයුෂ අඩු වුණාට පස්සේ තථාගතයන් වහන්සේලා දේශනා කරපු අධර්ම රාගය කියන එක ඒ කියපු විදිහටම වැඩි වෙලා නැද්ද කියලා. තිරිසන් සත්තු එක්ක පවා පිංගුතුනි කාමුකව හැසිරෙන ස්වභාවයක් අද තියෙන්නේ. තමන්ගේ අම්මද, තමන්ගේ තාත්තද, තමන්ගේ ඥාතියද කිසිවක් අදාළ නැහැ පිංගුතුනි නාඩි වැටෙනවා නම් කාමුකව හැසිරෙනවා. ඉතින් මලමිනියක් එක්කත් කාමුකව හැසිරෙන තාම මොන කතාවද? ඒ වගේම පිංගුතුනි මේ කාමුකව හැසිරීම උදෙසා විරුද්ධ පාර්ශවිකයාගේ අසුචිය වළඳන ක්‍රම වේදිකුත් හැදිලා එනවා කියන. දැන් පිංගුතුනි මේ කියපුවා ඒ විදිහටම වෙනවා. ඒ වගේම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේකද හිතා ගන්න පුළුවන් ද මොන තරම් විකෘතියක්ද ඒ කියලා. ඒ මට්ටමටම පිංගුතුනි මේ මිනිස්සුන්ගේ අධර්ම රාගය කියන එක මේ හිතවල විහිදලා පැතිරිලා ගිහිල්ලා මුල් අල්ලලා හිත සම්පූර්ණයෙන් දූෂණය වෙලා ගිහිල්ලා තියෙනවා. එහෙම කාලෙක ඉතින් කොහෙද බුදු කෙනෙක් පහළ වෙන්නේ? යන්තම් පිංගුතුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම විතරක් තියෙනවා. පිංගුතුනි මම අහලා තියෙනවා තථාගතයන් වහන්සේලා මීට කලින් පහළ වෙච්ච බුදුබයන් වහන්සේලා ඒ බුද්ධ රාජ්‍ය ලැබුව කාලේ ශාසනය දූ වික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂාපද පනවලා තියෙනවා. නමුත් අද තරම් විනය ශික්ෂාපද කිසිම බුදු කෙනෙක් පනවලා නැහැ. තුව ඇති. තථාගතයන් වහන්සේගේ ශාසනයේ මේ වික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂාපද 200 ගණක් පනවලා තියෙන පිටුදි උපසම්පදා වික්ෂුන් වහන්සේ නමකට. නමුත් මීට පෙර පහළ වෙච්ච බුදුබයන් වහන්සේලා කාලවල ඒ තරම් විනය ශික්ෂාපද පනවලා නැහැ. ඒකට හේතුව පිටුතුනි අද කාලේ වගේ පිරිසක් නෙමෙයි ශාසනයට ආවේ. රාගදේශමෝ තිබුණා. මේ තරම් විකෘති වෙලා විනාශකාරී රාගදේශමෝ තිබුණේ නැහැ පිටුතුනි. යම් මට්ටමක තිබුණා. නමුත් අද මොකද ඒ කාලේ පිටුතුනි මිනිස්සුෙකුට වචනයක් කිව්වොත් ඒ වචනේ පිළිගන්න. එතනින් එහාට තර්ක කර එහෙම නැහැ. බුදු කෙනෙක් වගේ මහා ශ්‍රේෂ්ඨ උත්මේ වචනයක් කිව්වොත් එහෙම වචනයට අනුගත වෙලා දිගින් දිගටම කටයුතු කරගෙන මානසිකත්වයක් මේ මිනිස්සුන්ට තිබුණා. ඉතින් එවැනි උතුම තමයි පෙර මහණ උනේ පැවිදි වුනේ. නමුත් අද එහෙම නැහැ. අද මිනිස්සුෙකුට පැවිදි වෙන්න කියලා කිව්වත් පිටුතුනි කෝටියක් තර්ක තියෙන ඒකට දාන්න. අරවා කියනවා මේවා කියනවා ආදි වශයෙන් ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් අද තථාගතයන් වහන්සේගේ ශාසනයේ ඉන්න ස්වාමින් වහන්සේලාට පිටුතුනි ඒ වගේ මහා ශික්ෂාපද ගොඩාක් දාලා තමයි උන්වහන්සේලා හික්මවන්නේ. ලේසි නෑ හික්මවන්න පිටුතුනි ගාලා කඩාගත්ත හරක් වගේ අද කාලේ ඉන්න මිනිස්සු. ඒ කියන්නේ කිසිම චාරයක් නෑ පිටුතුනි. මොකද ඉස්සර මේ මිනිස්සුන්ගේ තිබ්බ මානසික ගුණධර්ම සම්පූර්ණයෙන් වෙනස් වෙගෙන විනාශ වෙගෙන යන්නේ. ඔබට හොඳට ඒක තේරෙනවා පිටුතුනි. ඔබ හොඳට මතක ඇති. ඔබ පුංචි කාලේ දැන් මේ අවුරුදු 2005න් 6න් පස්සේ උපදිච්ච අය නම් වැඩි දන්නේ නැතුව ඇති. නමුත් ඊට කලින් ඉපදිච්ච අය නම් දන්නව ඇති. ඔබ පොඩි කාලේ පිටුතුනි ඔබ ගමක ජීවත් වුණා නම් ඒ ගමේ නිවෙස් දෙකක් අතර වැටක් තිබුණේ නැහැ පිටුතුනි. තිබුණේ පොඩි දඬු වැටක් විතර. එතනින් එහා මොනවත් තිබුණේ නැහැ. ගොඩක් වෙලාවට වැටක් තිබුණේ නැහැ. එහා ගෙදර මෙහා ගෙදර හැමෝම සමගියෙන් කටයුතු කරගෙන ගියායි ගමේ මිනිස්සු එකට ජීවත් වුණා. මේ ගෙදර කැම ටිකක් හැදුවට පස්සේ ඒ කැම ටික එහා ගෙදරට අරගෙන යනවා. ඒ ගෙදරින් ඒ කැම ටික මේ පිඟාන විතරක් හිස් පිඟානක් දෙන්නේ නැහැ. ඒ පිඟානට කැම ටිකක් එක්කම තමයි මේ ගෙදරට දෙන්නේ. ඉතින් එහෙම තමයි මානසිකත්වයේ තිබුණේ. නමුත් අද වෙනකොට බලන්න පිටුතුනේ එහා ගෙදර ඉන්න මිනිස්සයා මෙහා ගෙදර ඉන්න මිනිස්සයා අඳුරන්නේවත් නැහැ. මොකද මේ දෙක මැද්දේ ලොකු තාප්පයක් ගහලා ඒ තාප්පෙ උඩින් කම්බි යටකුත් ගහලා ඒ තාප්පේ උඩ හරියට වීදුරු කටුත් දාලා CCTV කැමරා හතරකුත් හතර පැත්තෙන් අටවගෙන තමයි ඇතුළට වෙලා ඉන්නේ. ඒ කියන්නේ එහා පැත්තේ ඉන්නේ නිකන් මුර්ගයෝ වගේ කියලා තමයි හිතන්නේ. ඒක තමයි හැටි. ඒ තරම් පිටුතුනේ මානසික මට්ටම දූෂණය වෙලා තියෙන්නේ. ඒ වගේ පිටුතුනේ මේ විෂබලෝභය කියලා එකක්.
මේ විෂම ලෝභය කියලා එකකුත් පිංගුතුනි මේ මිනිස්සුන්ගේ හිතවල වර්ධනය වෙනවා කියලා තථාගතයන් වහන්සේ කියනවා. විෂම ලෝභය කියලා කියන්නේ පිංගුතුනි සාමාන්‍ය මට්ටමට එහා ගිය විදිහට මේ ලෝකෙට බැඳෙනවා. විෂමයි කියලා කියන්නේ ඔබ අහලා ඇති. විෂම වූ සමාජය කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සම්මත ක්‍රමයට වඩා එහාට ගිහිලා දූෂණය වෙලා තියෙන විෂම වෙලා තියෙන. විෂම ක්‍රමවේදයකට තමයි යන්නේ. හරියටම හරි පිංගුතුනි මේ කියන කාරණා. ඔබ හොඳට අහලා ඇති පිංගුතුනි අද කාලේ මිනිස්සු කොයිතරම් මේ ලෝකේ දේවල් වලට බැඳිලා තියෙනවද කිව්වොත් එහෙම. තමන්ගේ පසුම්බිය නැති වුණොත් එහෙම පිංගුතුනි ඒක ගත් එකව හවුනොත් මරනවනේ. නෑ හිතර බලන්න. තමන් කරන ව්‍යාපාරේ ටොපියක් හොරගම් කරන් ගියොත් මේ මිනිස්සයා මරන්න තරම් කේන්තියක් එනවා. ඒ තරම් බැඳිලා තියෙන්නේ. තමන්ගේ මොබයිල් එක ජංගම දුරකථනයේ මොකක් හරි එකක් තව මිනිස්සෙක් ගත්තොත් එහෙම හොරගම් කරොත් එහෙම. ඒ හොරාව හවුනොත් එහෙම පිංගුතුනි ඒකව මරනවා. ඒ තරම් බැඳිලා තියෙන ලෝකෙට. තව මිනිස්සෙක් එක්ක මොනවා හරි සම්බන්ධකමක් තිබුණොත් එහෙම. ඒ සම්බන්ධකම ආරංචි වුණොත් එහෙම පිංගුතුනි කැටි අරන් ගිහිල්ලා කපලා මරනවා. කෙලින්ම පිංගුතුනි අමු මුර්ගය වගේ. කෙලින්ම මරනවා. නැත්නම් අතපය කඩනවා. ඔය කියන්නේ පිංගුතුනි මූණවල් පුපුරන්න ගහනවා කියන. මූණවල් පැලෙන්න ගහනවා කියලා කියන. ඇසිඩ් වක් කරනවා කියලා කියන. ඉහේ ඉඳලා පට්ට ගහනවා කියලා කියන. ඔළුව පැලෙන්න ගහනවා කියලා කියන. ඒ වගේම ගහනවා. පිංගුතුනි සංගීත සම්දර්ශන වලට එහෙම ගියාම මේ පොඩි දේවල් ලොකු සිද්ධියක් වෙලා නෙමෙයි. ඉතින් ඇවිදයි යනකොට අනිත් මනුස්සයා කකුල පෑගුණා. උඹ මොකද මයි කකුල පෑගුවේ? ඔතනින් පටන් අරන් පිංගුතුනි අතේ තියෙන හෙල්මට් එකෙන් මැරෙනකම්ම ගහනවා එහා පැත්තේ ඉන්න එකාට. ඔබට හිතා ගන්න පුළුවන් ද පිංගුතුනි මොන්න තරම් මේ ලෝකෙට දැන් ඉන්න මිනිස්සුන්ගේ හිත බැඳිලාද තියෙන්නේ කියලා. විකෘති විදිහට පිංගුතුනි මේ ලෝකෙත් එක්ක ලෝභයෙන් බැඳිලා තියෙනවා. විෂම ලෝභය. අධික ලෙස ලෝකෙත් එක්ක තියෙන බැඳීම වැඩි. බොහොම පුංචි දේවල් වලට පිංගුතුනි මිනි මරා ගන්නවා. කොස් ගෙඩියට මිනි මරා ගන්නවා. පොල් ගෙඩියට මිනි මරා ගන්නවා. රුපියල් 50ට 100ට මිනි මරා ගන්නවා. අතපය කපා ගන්නවා. පීයෙන් අනිනවා ගිහිල්ලා. පීයෙන් ඇල්ලි වෙලා එහා පැත්තේ ගාගේ බොකු බඩවල එළියට ගන්නවා. පිංගුතුනි අපි දැකලා තියෙනවා සමහරවිට ඉස්සර දැකලා තියෙන වීඩියෝ වල පිංගුතුනි මේ පොඩි දේවල් ඒ කියන්නේ කාට හරි මොකක් හරි වචනයක් කිව්වයි කියලා. ඒකට ප්‍රකෝපකාරී වෙලා පිංගුතුනි එහා පැත්තේ ඉන්න මිනිස්සයව අරන් ඇහිල්ලා වීඩියෝ කැමරාවකුත් අටෝගෙන ඒ මිනිස්සයාගේ පිංගුතුනි මේ බෙල්ල වටේට ඔළුවට වෙනකන් හංකඩේ කපලා අර අඹ ගෙඩියක ලෙල්ලක් අහිනවා වගේ මේ මූණේ තියෙන හංකඩේ ගලවලා උඩට දානවා. උඩ පැත්තට දානවා ඔලු කට්ට පැත්තට. දාලා පිංගුතුනි අර පේපර් කටර් එකකින් දිව කපනවා. ඒ වගේ මේ පේපර් කටරයක් අරගෙන ඉවරලා පිටුනේ මේ මිනිස්සයා කෑ ගහනවා. ඉතින් ඔළුව කකුලෙන් තද කරගෙන ඉවරලා බෙල්ල කැපරකම් පේපර් කටරකින් කපනවා. තව දෙන්නෙක් ඉඳලා අත් දෙක කපලා දාන්න. මේ මිනිස්සු. මේ කතා කරන්නේ නිරිපල්ලෝ ගැන නෙමෙයි. මිනිස්සු ගැන. අපි දැකලා තියෙනවා පිටුනේ මේ සමහර මිනිස්සුන්ගේ මේ ඒ කියන්නේ මේ එහා ගෙදර එහා ගමේ ඉන්න කවුරු හරි මිනිස්සෙකුට මේ මිනිස්සේ මොකක් හරි වචනයක් කිව්වා කියලා. ඒ මිනිස්සයව අල්ලගෙන එවෙලා පිංගුතුනි ගැට ගහලා පපුවේ ඉඳලා පල්ලයට ඇඟ කපලා පන පිටින් ඉන්න මිනිස්සයාගේ පළලා අර පපුවේ තියෙන අස්ථි ටික කපලා ඉවරලා පිංගුතුනි හදවත ගන්නවා එළියට පන පිටින් ඉඳද්දි. මේ කතා කරන්නේ නිරිපල්ලෝ ගැන නෙමෙයි. නිකන් හිතා ගන්නකො. කිනිස්සක් අරගෙන ඉවරලා පන පිටින් ඉන්න මිනිස්සයාගේ අස්ථි ටික කපනවා. අස්ථි ටික කපලා ඉවරලා හදවත එළියට ගන්නවා. පිංගුතුනි මේ ළඟ මෑතකදී වෙච්ච කාරණාවක් අපිට ආරංචියක් ආවා. ලංකාවේ නෙමෙයි ලංකාවේ તો වගේ ඕනතර වෙනවා ඇති. ඉන්දියාවේ. එක මිනිස්සේ එක ළමයෙක්. ඒ ළමයා පිටුතුරි ගේම්ස් ප්ලේ කරන්න ගොඩක් ඇඩික්ට් වෙලා. ඉතින් ඒක තමයි හරියනේ විෂම ලෝභය. ගේම්ස් ප්ලේ කරන්න පුදුම විදිහට ඒ ළමයා බැඳිලා. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න ඉතින් ගෙදර කට්ටිය උකට දෙල්ලස විරුද්ධ වෙලා අන්තිමට මොන හරි ක්‍රමවේදයක් නිසා මේ ළමයාගේ ෆෝන් එක අයින් කරලා තියෙනවා. ෆෝන් එක අයින් කරලා තියෙන්නේ අම්මා හරි තාත්තා හරි. මේ උදුරේ මේකට කේන්ති ගිය කොල්ලා මේ අම්මා මරලා කෑලි වලට කපලා අම්මගේ මස් කෑලි බැදගෙන කනවල පොලිසියෙන් ගෙදරට එනකොට. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ? මොකක්ද මේ මානසිකත්වය කියලා? ඒ වගේ දේවල් පිටුතරි ඕන තරම් වෙනවා. මේ ලංකාදීපෙත් ඕන තරම් වෙනවා ඇති. ෆෝන් එක ගත්තා කියලා පිටුතරි අම්මව තාත්තව කපලා බැදලා බැදපු මස් කනවා.
ඒ තරම් පින්වතුනි අර ගේම් එකට මේ මනුස්සයා බැඳිලා. ඕන තරම් පින්වතුනි ඔබට මේවේ අත්දැකීම් ඇති ඔබ දැකලා අහලා ඇති ඕන තරම්. ඔය මොබයිල් ෆෝන් එකක් ඔය ළමයෙක්ගෙන් අරන් බලන්නකො මොකද වෙන්නේ කියලා ඔබට දත් ටිකක් ගලව ගන්න පුළුවන් තමන්ගේ පුතාට කියලා. ෆුල් ෆේස් හෙල්මට් එකක් එහෙම දාගෙන ඉවරලා ඔය ෆෝන් එක අයින් කරන්නකො ළමයෙක්ගෙන් පුළුවන්. මොකද වෙන්නේ කියලා ඔබට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පිටුරි ඒ තරම් බැඳෙනවා. මේ ලෝකෙට ඒ තරම් බැඳෙනවා. මොකද මේ ලෝකේ සාරයි කියා පිටුරි අද කාලේ විවිධ ආකාර ඉස්සර වගේ නෙමෙයිනේ. අන්තර්ජාලයට ගියාට පස්සේ ටීවී එකක් ඉස්සරහට ගියාට පස්සේ රේඩියෝ එකක් ඉස්සරහට ගියාට පස්සේ අනන්ත අප්‍රමාණව දෘෂ්ටි දෙනවා. අරක හොඳයි මේක හොඳයි අනිත් එක හොඳයි මේක සාරයි අරක සාරයි දෙන්න තරම මිත්‍යා දෘෂ්ටි දෙන්නේ ලෝකේ සාරයි කියලා පිඟුතුනි විවිධ දේවල් වලට මේ මිනිස්සුන්ගේ හිත බැඳිලා තියෙන්නේ. හිතා ගන්නවත් බෑ පිඟුතුනි මොනවට බැඳිලාද කියලා. කාමයේ පැත්තෙන් ගත්තොත් පුදුම විකෘති විදියට හිත බැඳිලා තියෙන්නේ. ඒ වගේම රැස් කර ගැනීම පැත්තෙන් බැලුවොත් එහෙම පුදුම විදියට විකෘති විදියට හිත බැඳිලා. තා මිනිස්සෙක්ගේ ඇඟේ තියෙන කෑල්ලක් විකුණලා හරි කමන්නේ සල්ලි හොයා ගන්න පුළුවන් නම් ඒව දැන් තියෙනවා. මේ මනුස්ස ලෝකෙට දරන්න බෑ ඔය වගේ දූෂිත මානසික මට්ටමක්. ඒ වගේව දැන් තියෙනවා. පිටුදී ඇඟේ තියෙන කෑලි කපනවා මිනිස්සු මරලා. වකුගඩු ගන්නවා. හදවතේ කෑලි ගන්නවා. ඇස් ගලව ගන්නවා. ඒ කෑලි අරගෙන ඉවරලා විකුණන සල්ලි වලට. පිටුදී සල්ලි ගන්න මුදල් හොයාගන්න තවත් මිනිස්සෙක්ව මරනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙගෙන එනවා. තථාගතයන් වහන්සේ කියපේව හරියටම හරි. සල්ලි ටිකක් හොයාගන්න අනිත් එකව මරලි වෙරලා ඒකක දින ඇඟේ කෑලි කපලා විකුණනවා. අපිට හිතා ගන්න පුළුවන් ද මානසිකවත්වයේ මොන තරම් කොයි තරම් දූෂණය වෙලාද කියලා. මුදි මං අහලා තියෙනවා සුප් වර්ගයක් තියෙනවා. ඒ සුප් වර්ගයට ගන්නේ කලල. මේ ගර්භාෂය හැදෙන පොඩි ළමයි. පුංචි ළමයි. ඒ කියන්නේ බොහොම ලපටි මට්ටමින් මෝරපු නැති කලල. ඒව තමයි මේ සුප් එකට ගන්නෙ. ඒ සුප් මිනිසුන්ගේ කලල තම්බලා බොන සුප් එකට ලොකු මාකට් එකක් තියෙනවා ලෝකේ. හිතා ගන්න කොච්චර විකෘති වෙලාද කියලා මානසිකව විකෘති මෙහෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කොත් මිනිස්සු එකට බැඳෙනවා. විෂම ලෝභය. මනුස්ස කලලය. මේ අතපය තියෙන ඔළුවේ යන්තම් හැදීගෙන එනවා. මෝරලා නැහැ. අස්තිය මෝරලා නැහැ. ඒක තම්බලා වෙන්ගොතුනේ ඒකෙන් ඒක ප්ලේට් එකකට දෙනවා. ඒක තමයි කෑම එක. අපිට හිතා ගන්න පුළුවන් මේ මානසික මට්ටම. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පණ පිටින් ඉන්න සතාව කෙලින්ම කටේ දාලා මරාගෙන කනවා. මේ පණ පිටින් ඉන්න සතා කෙලින්ම මාල් ටැංකියට අත දැම්ම. ගත්ත මාළුවා අරගෙන ඉවරලා අමුවේ එකව කනවා. පිටුතරේ අමුවේ පණ පිටින් මිනිස්සුන්ගේ කන්නේ තිරිසන් ඕනේ. පිටුතරේ තථාගතයන් වහන්සේ කාලේ තිබුණ පවත්ව මාංශය කියලා එකක්. ඒ කාලේ මිනිස්සු අන්න ඒ මාංශය නම් පාවිච්චි කරා ගොඩක් වෙලා. පවත්ව මාංශය කියලා කියන්නේ පිටුතරේ මැරිච්ච සතෙක්ගේ මස් තමයි ගන්නෙ ගොඩක් වෙලාවට. එහෙම නැතුව ගන්නෑ. කලාතුරකින් තමයි එහෙම සත්තු මරන්නේ ඉන්නේ. දැන් එහෙම නෑ. ගෑනුද පිරිමිද ළමයිද ඔක්කොමත් එකතුලා මරනවා. ගානක්වත් නෑ. කෙලින්ම අර බෙල්ලා පණ පිටින් ඉන්න බෙල්ලා වරගෙන ඉවරලා පණ පිටිම දෙකට පළලා ඒක ඇතුළේ තියෙන කෑලි ටික තම්බගෙන පුච්චගෙන කනවා. පණුවන්ව ගැඩවිලුන්ව ඔබ දැකලා ඇති. මේ රටේ නම් තාම එච්චර නෑ. නමුත් ඇති. ඕන තරම් ඇති. ෆ්‍රෙෂ් මීට්. ෆ්‍රෙෂ් මීට් කියලා බැජ් එක දුන්නට පස්සේ එච්චර. ආයේ රසවින්දනය ලබා ගන්න ඕන නම් ඒ කාමයේ විඳින්න ඕන නම් කවුද කින්ද මන්ද සතෙක්ද පණ තියනවාද ඔය මුකුත් අදාළ නැහැ. තමන්ගේ වැඩේ කරනවා නම් එච්චරයි. අනිත් එකාට මොනව වුණත් කවන්නේ. ඒ වෙච්ච දේවල් නෙමෙයිද විදිහට අද ඔය තියෙන්නේ. පත්තරයක් අරගෙන බැලුවොත් මේ පත්තරේ සම්පූර්ණයෙන්ම තියෙන ඕනේ. ටීවී එකක් ඔන් කරලා බැලුවොත් එමේ කියන තරමක් කියන්නේ ඕනේ. ඇයි ඒ තමයි පිටුතුනි මේ මනුස්ස මේ දැන් මනුස්ස ආයුෂය අඩු වෙගෙන යන්නේ පිටුතුනි. සත්ත අන්තක්කල්ප විනාශයක් අත ළඟයි. මොකද මේ අන්තක්කල්පයේ පිටුතුනි විනාශ වෙනවා. මේ අන්තක්කල්ප විනාශය වෙන්නේ සත්ත අන්තක්කල්පයකින්. ඒ කියන්නේ
මේ ඉන්න මිනිස්සුම මේ මිනිස්සුන්ගේ පිංගුතුනි ආයුෂ අඩු වෙලා ගිහලා දැන් 70 60 70 වගේ රේන්ජ් එක තමයි දැන් යන්නේ. දැන් තව ටිකක් ඉස්සරහට ගියාම තව අවුරුදු 45 50ට දැන් බහිනවා. බුදු බැනනා දේශනා කරපු දේ ආයි පිංගුතුනි කිරි ගහට යනවා වගේ හරියටම හරි. අඩු වේගෙන ගිහිල්ලා පිංගුතුනි මේ මනුස්ස ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට මනුස්ස ආයුෂ අඩු වුණාට පස්සේ පිංගුතුනි මුර්ගසම් වරුසාව කියලා වර්ෂාවක් වැටෙනවා. ඒ කියන්නේ මේ පෘථිවි පෘෂ්ඨයේ තියෙන ගහකොළ සතා සිව්පොය ඔක්කොම වෙනස් වෙනවා පිංගුතුනි. ඔබට මේ හොඳට අත්දැකීමට ඇති. ඉස්සර කාලේ පිංගුතුනි මයියෝ කාලයක් තම්බක් දින සුවඳ අද මයියෝ කාලයක් තම්බක් දී නෑ. ඉස්සර කාලේ කොස් ගහක හැදෙන කොස් ගෙඩි ප්‍රමාණය අද හැදෙන්නේ නෑ. කොස් ගස් කෘෂ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉස්සර කාලේ කොස් ටිකක් තම්බන එන සුවඳ අද කාලේ කොස් ටිකක් තම්බක් දෙන්නේ නෑ පිංගුතුනි. මොකද මේ පෘථිවියේ තියෙන පෘථිවි රසය කියන එක සම්පූර්ණ හීන වෙලා ෂේ වෙලා යනවා මේ මිනිස්සුගේ මහා දූෂිත මානසිකත්වය නිසා. හිතවල රාගයේ, දේශයේ, මොහේ උතුර තියෙන පිංගුතුනි. කාන්තාවක් ස්ත්‍රියක් එක්ක කතා කරොත් එහෙම, පිරිමියෙක් එක්ක කතා කරොත් එහෙම කතා කරන තාක්කල් තියෙන කාම සංතරපණය වෙන විදියක් ගැන තමයි කල්පනා වෙවි තියෙන්නේ. ඒ තරම් හිත දූෂණය වෙලා තියෙන්නේ. ඒකයි පිංගුතුනි අද කාලේ හරි අමාරු මේ දහම් මඟ පූර්ණේ කරගන්න මිනිස්සෙක්වත් හොයාගන්න. පැවිදි වෙන මිනිස්සෙක් හොයාගන්නවත් නැහැ. පැවිදි වෙනවා කියන ඒවා පිංගුතුනි විනාශ කරලා විසි කරලා දාලා තියෙන්නේ. සම්පූර්ණයෙන් මේ සමාජයෙන් රිජෙක්ට් කරලා දාලා තියෙන්නේ. ඇයි? මේ මානසික මට්ටම් වල දූෂණය වීම නිසා පිංගුතුනි. ඉතින් මේ ආයුෂයේ අවුරුදු 10ට අඩු වෙලා ගිහිලා අවුරුදු 10ක් වෙද්දි මුර්ගසම් වර්ෂාව කියලා වර්ෂාවක් ඇද හැරෙනවලු. ඒකෙදි පිංගුතුනි මහා විස වැස්සක් වැහෙන්නේ. මේ වැස්සට මිනිස්සෙක් තෙමුණට පස්සේ පිංගුතුනි පිනි පොදක් හරි ඇඟේ ගෑවුනොත් ඒ මිනිස්සයා ඊට පස්සේ හිතෙන්න ගන්නවා අනිත් එකව මරාගෙන කන්න. දැනුත් යම් මට්ටමකට ඒක ඉති වෙනවා. අනිත් එකව මරාගෙන කන්න හිතනවා පිටු. එතකොට මේ ඉන්න මිනිස්සු ඉන්න අනිත් තමන් මිනිස්සු විසින් මිනිස්සුන්ව මරන් කනවා. ওই වැස්ස පිටු දවස් 7ක් වහිනවා කියලා කිය. අන්නේ කාලේ ඇතුළතදී මේ ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ටික එකිනෙකා මරාගෙන පිටු මේ පෘථුවිය ලේවිලක් වෙනවා. ඔන්න ඔය සිද්ධිය වෙන්න කලින් පිටුතුනි මේ ඔය වර්ෂාවට අධිපති ආදි වශයෙන් ඔය දෙවිවරු ඉන්නවා. ආන් එහෙම දෙවිවරු කීප දෙනෙක් මේ ලෝකෙට වෙන්න යන විනාශය දැකලා පහළට ඇවිල්ලා මනුස්ස වෙස්යෙන් ඇවිල්ලා යම් පිරිස් වලට කියනවලු අයින් වෙන්න කියලා. මෙහෙම එකක් වෙන්නයි යන්නේ. මේකෙන් ආරක්ෂා වෙලා ඉන්න දවස් 7ක් ආහාර එකතු කරගෙන කොහෙට හරි වෙලා හැංගිලා ඉන්න කියලා කියනවලු. මේක කිව්වට පස්සේ පිටුතුනි මිනිස්සු කවුරුත් පිළිගන්නේ නැහැ ඒ කාලෙ වෙද්දි. මේ මිනිහා මේ පිස්සු කියන ඔහොම යකෝයිද මෙහෙ වෙන්නේ එහෙම කියලා අදත් එහෙමනේ. ඉතින් ඒ කාලේ වෙනකොට මීට හපන් මානසිකත්වය. මොකද අද යමක් කිව්වොත් එම 100ක් තර්කණයකට. ඉතින් ඒ කනකොට පිටුතුනි එහෙම කල්ලි වෙලා කවුරුත් ඔක අහන්නේ නැහැ. නමුත් ඒ කාලේ වෙද්දි පිටුතුනි යම් පිරිසක් ඉතුරු වෙලා ඉන්න මේ මිනිස්සු. ඒ මිනිස්සු අර කියන දේ අහනවා. පොඩි පිරිසක්. අතලොස්සක් වැනි පිරිසක්. ඒ පිරිස අනේ මේ ලෝකේ දැන් ඉන්නේ උන්ගේ හැටියට ඔහොම වෙලා මදි. ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද? ඔහොම දේවල් වෙන්න පුළුවන් නේ කියලා. මිනිස්සු බොහොම කීප ස්වල්ප පිරිසක් පිටුතුනි හැංගිලා ගිහිල්ලා ඉන්නවලු. ආන්ගෙලේ හැංගිලා ගිහිල්ලා ඉන්නකොට පිටුතුනි අර වැස්ස ඒ විදිහම වැහැලා ඒ විදිහට මේ මිනිස්සු එකිනෙකා කා කොටාගෙන ඉවරලා ඉන්න මිනිස්සු ඔක්කොම මැරිලා යනවා. ඊට පස්සේ අර මිනිස්සු දවස් 7කට පස්සේ අර ඉතුරු වෙච්ච කීප දෙනා එනවා. ඇහෙල්ලි වෙලා මහා අඳෝනා විලාප දෙනවා අනේ වෙච්ච විනාශයක් මේ රට මේ ලෝකෙට වෙච්ච විනාශයක්. මේ මනුස්ස ගති අනේ මේවා නැති නිසානේ මේවා උනේ කියලා ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු අර මනුස්ස ගතියට ආයි නැඹුරු වෙන්න ගන්නවා. ආන්ගේ මිනිස්සුන්ගෙන් ගොඩනැගෙන පිරිසේ සීලවන්ත පිරිසකින් ගොඩනැගෙන ඉතුරු වෙච්ච අල්ප මාත්‍රී සීලවන්ත පිරිසකින් ගොඩනැගෙන පිරිස. ඒ මනුස්ස ආයුෂ ඊට පස්සේ ආයි වැඩි වෙන්න ගන්නවා. අවුරුදු 10ක් තිස්ස ආයුෂේ මහා කාලයක් යනවා පිටු මේක මේ හෙට එක දිගට වෙනේව නෙමෙයි. මහා කාල යනකොට අවුරුදු 11 12 13 14 15 ආදි වශයෙන් ඔහොම මේ ආයුෂ ආයි වැඩි වෙන්න ගන්නවා. ආයුෂේ වැඩි වෙලා මේ මනුස්ස ආයුෂයේ පිටුතුනි අසංකේයයක් දක්වා ආයි වැඩි වෙනවා. ඕන් මේ අසංකේයයක් දක්වා ආයුෂය වැඩි වෙලා ආයුෂය ආයි අඩු වෙගෙන එන්න ගන්නවා. ආයි අඩු වෙගෙන එන්න ගන්න කාලෙදි පිටුතුනි ආයුෂය අවුරුදු 80000ක් වගේ කාලයක් වෙනකොට තමයි පිටුතුනි මේ ලෝක ධාතුවට මෛත්‍රී බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා කියන්නේ. ඔය කියන කාරණා වෙන්න පිටුතුනි තව අවුරුදු කෝටි ගාණක් යනවා. මෛත්‍රී බුදු පියාණන් වහන්සේ ලෝක පහළ වෙනවා. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් ඔබ හිතලා බලන්න. අද ඒ මරු පින් කරගන්නේ කියන කටයුත්ත ඔළුවේ සීපත් කරගෙන බෙදෙන අදම යමක් කරගන්න තරමට හොඳයි. දැන් මේ කියපු අනාගතයේ ඔය වෙන්න නියමිතයි කියලා කියන කාරණා ඔබට බලන්න පුළුවන් දේවල් නෙවෙයි පිටුදින ඔබගේ ආයුෂ තව අවුරුදු පොඩි ප්‍රමාණයක් තියෙනවා.
ඉතින් ඒ ප්‍රමාණය ඇතුළතදී මේ කල යුතු දේ කල යුතුයි කියනකොට තමයි මේ මතු කරලා පෙන්වන්නේ පිටුතුනේ. බලන්න තථාගතයන් වහන්සේ කියපු විෂම ලෝභය කියන කොටස අද මිනිසුන්ගේ හිතවල කොයි තරම්නම් තියෙනවද කියලා. ඔබ ඕන තරම් අහලා ඇති පුංචි පුංචි දේවල් වලට ගහ මරාගෙන කපාගෙන කොටාගෙන අනිත්‍යුම තලලා පෙරලා ඇසිඩ් දාලා ගිනි තියලා ආදි වශයෙන් මොන්න තරම් විනාශ කරගන්නවද කියලා. පුංචි දේවල් වලට ලොකු දේවල් වලට නෙමෙයි. පොඩි දේවල් වලට පිටින් ඒ තරම් මේ මිනිසුන්ගේ ලෝභය මේ ලෝකේ අල්ලගෙන ඉන්න ස්වභාවය ඒ තරම් වැඩි. ඉස්සර වගේ නෙමෙයි පිටුතුනේ. කොච්චර බැඳලා තියෙනවද කියනවනම් එහා ගෙදර මිනිහෙක් මේ ගෙදරට ආවට පස්සේ ඒ මනුස්සයා යනකම් 100ක් නැහැ. මොකද ගෙදර තියෙන මොකක් හරි හොරකම් කරලා ගියාද කියලා පුදුම බයකින් ඉන්නේ. මීට අවුරුදු 100කට කලින් මිනිස්සු ලෝකේ ජීවත් වුණා, ලංකාවේ ජීවත් වුණා. ඒ මිනිස්සු පුදුම නිදහසකින් හිටියේ. අද ඉන්න මිනිස්සු වගේ නෙමෙයි. ඉතින් මීට අවුරුදු 500කට 1000කට කලින් මිනිස්සු ඊටත් වඩා නිදහස ජීවත් වුණා. වැට කොටු බැඳගෙන ඔහොම දුක් විඳින්නේ නැහැ මේකද. අද බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මිත්‍යා ධර්මයේ කියන එකත් වැඩෙනවලු. මේ හිත්වල. හරියටම හරි. ඒ කියන්නේ මේක නත්ති දින්න නත්ති ඉත්තන් නත්ති සුකට දුක්කටාන කම්මාන පලම් විපාක නත්ති අයල් ලෝකෝ නත්ති පරන් ලෝකෝ නත්ති මාතා නත්ති ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සම්මා පටිපන්න ආදි වශයෙන් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන එක පිටුතුනේ මේ ලෝකේ පුරා සීග්‍රයෙන් වැඩෙනවා. ඔබට මේක හොඳටම වැටහෙනවා ඇති දැන්. ඒ කියන්නේ පිටුතුනේ මේ අම්මා කියලා එහෙම කවුරුත් නැහැ. අම්මල කොහෙද ඉන්නේ? අම්මල කියලා එහෙම තාත්තල කියලා නෑ. උන්ගේ අමාරුවට අපි හදාගත්තා නම් අපිට කන්න බොන දීහලා නැත්තම් මරනවා. නැත්තම් ඵලයල් යන්න මෙහෙන්. ඕංගොම මානසික මට්ටමක් බලන්න මේ සමාජ මිනිස්සු ගා නැද්ද කියලා. ලෝක මිනිස්සු ගා නැද්ද කියලා. යුරෝපීය රටවල් වගේ නම් පිටුතුනේ එහෙම අම්මලා තාත්තලා කියලා එහෙම කවුරු ගණන් ගන්නවත් නෑ. අම්මා තාත්තට කතා කරන්නේ ඔයා මෙයා කියලා. නම කියලා කතා කරන අම්මා තාත්තට. ලංකාවේ නම් යන්තම් බේරලා තිනවා. නමුත් දැන් පිටුතුනේ ඒකත් ඉවරම වේගෙන යනවා. අම්මා තාත්තා කියලා කියන්නවත් සමහර උන්ට ලැජ්ජයි දැන් ඉන්න අයට. අම්මා තාත්තා වයසට ගිහලා නම් පිටුතුනේ අම්මා කියලා කියන්නේ නැහැ. එයා කියලා කියන්නේ අම්මා. තාත්තා වයසට ගිහලා නම් කියන්නේ මෙයා කියලා. සමහර අය කියන අංකල් කියලා කියන්නේ තාත්තා. බලන්න මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අම්මගේ තාත්තගේ ගුණවන්තකමක් පේන්නේ නැහැ දැන් ඉන්න මිනිස්සුන්ට. ඇයි? මිත්‍යා ධර්මයේ පිටුතුනේ ඉහවහ ගිහිලා නිසා මොකද භෞතිකවාදී කියලා පිරිසක් බිහිලා ඉන්නවනේ. විද්‍යාඥ පිරිසත් එක්ක එකතු වෙලා. සාමාන්‍ය ලෝකේ කර්ම විශ්ය කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. පෙර අත්බැව තියනවා කියන එක පිළිගන්නේත් නැහැ. පසු අත්බැව තියනවා කියන එක පිළිගන්නේත් නැහැ. මේ කර්ම ප්‍රවාහයකට අනුවයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කියන ඒවා කිසි දෙයක් පිළිගන්නේත් නැහැ. කර්ම විපාක තියනවා කියන ඒවා පිළිගන්නේත් නැහැ. මගේ ඇස් දෙකට පෙන්නහලා පෙන්වුවේ නැත්තම් මම පිළිගන්නේ නැහැ කියලා ඉවෙලා 100%ක් විතර පේන ඇස් දෙකකුත් තියාගෙන ඉවෙලා කෑග ගහ ඉන්නවා. ඒ විද්‍යාඥයම තමයි කියන්නේ 2.2 3යි පේන්නේ ලෝකේ තියෙන දේවල් වලින් කියලා. ඒක විද්‍යාඥයම තමයි කියන්නේ ওই දේවල් තියෙනවනේ පෙන්නහලා කියලා. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. ඔබ කල්පනා කරලා බලන්න කියන කාරණා සම්බන්ධයෙන්. ඔහොම මානසිකත්වයක් නැද්ද බලන්න මිනිස්සු ගාව. අනේ ඔය කියනේ බොරු. එහෙම කොයිද හොය වෙන්නේ? උන් කවුද බුදු කෙනෙක් කියනවල අපායවල තියෙන කවුද කියන්නේ ඕව තියනවද කියලා. ඔන්න ඔය කාලා බීලා ඉන්න ටික ඉඳහලා ඉන්න විදිහට. හෙටක් ගැන හිතලා වැඩක් නැහැ. අද තියෙන දේක් කාලා බීලා හිටහල්ලා. අද කෑවනම් එච්චරයි. හෙට හිටියත් එකයි මලත් එකයි නැතත් එකයි. අපි අපායටත් බය නැහැ බලන්න ඔය වැඩිලා නැද්ද කියලා මිත්‍යා ධර්මයේ තථාගතයන් වහන්සේ හරියටම දේශනා කරලා තියෙනවා පිටුදින මනුස්ස ආයුෂ අවුරුදු 100කට වඩා අඩු වෙනකොට ඔන්න ඔය කියන මානසිකත්වයේ මිනිසු ගාට එනවා කියලා. ලෝකේ සාරයි කිය මිත්‍යා දෘෂ්ටිය හැමතැනම සමාදන් කරනවා. මම මේ කියන්නේ මේවා ඔබට අත්දැකීමට නැද්ද? ඔබ මේවා අත්දකින්නේ නැද්ද? ඕකට පස්සේ වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ මානසිකත්වය ගැන තථාගතයන් වහන්සේ අවුරුදු 2600 කලින් කියලා තියෙනවා. ඔය අර කොසල් හීනෙමත් අහලා ඇතිනේ. අපි දවසක ඒ ටිකත් විස්තර කරලා දෙන්න උත්සාහ කරන්න. පිටුදින අවුරුදු 2600ට කලින් අද මිනිසුන්ගේ හැටි විතරක් නෙමෙයි. මිනිසුන්ගේ මානසිකත්වයට හිතන දේවල් පවා බුදු කෙනෙක් දේශනා කරලා තියෙන මේක. එහෙනම් හිතාගන්න තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක්ද කියලා. අද මිනිසුන්ගේ මානසිකත්වයේ කොයි විදිහටද දූෂණය වෙන්නේ? මොනවන පැතිකඩ ඔස්සේද දූෂණය වෙන්නේ? ඒ දූෂණය වීම නිසා හිතෙන ලක්ෂණ මොනවද? හිතෙන දේවල් මොනවද? ඒ ටිකත් තථාගතයන් දේශනා කරලා තියෙනවා. ඒක මීට අවුරුදු 2600ට කලින්. නික හිතලා බලන්න ඕව ඔහොම නැද්ද කියලා? අද මිනිස්සු ඔය කියන්නේ නැද්ද? මලාට පස්සේ අපාය යනවා. කවුද කියන්නේ? ඔන්න ඔහොමනේ කියන්නේ මිනිස්සු. ඉතින් යන්නේකේ පෙන්නහල්ලකෝ. ඔන්න දාන තර්කේ. ගිය තැනක් තියෙනවනේ පෙන්නහල්ලා. කොහෙද ඔය තියෙන්නේ? ඒ කියන්නේ අර
අර මස්ලේ හැකුයි ඔය කනකුයි තියාගෙන ඉවරලා ඒකට ගෝචර වෙන 100%ක් විතර ලෝකයක් දිහා බල ඒ ලෝකෙට අනුව මේ සමස්ත ලෝකෙම ගැන ජජ් කරනවා. එතනම තියෙනවනේ පිටුනේ තනකර මිත්‍යා දෘෂ්ටි. මේ දන් දෙන්නේම ප්‍රතිඵලයක් නැත. ඒව කරා කියලා වැඩක් නැහැ. පින් කරා කියලා මොනවද පින් කියලා කියන්නේ? පින් කරා කියලා වැඩක් තියෙනවේ? එහෙමේව නැහැ. මේ ඉන්න ටිකේ ඉන්න තාක්කල් පුළුවන් තරම් තිරිසන් වගේ කාමයේ හැසිරියල්ලා පුළුවන් තරම්. ඉන්න බලන්න පිටුනේ. ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම් ওই මානසිකත්වයේ නෙමෙයි තියෙන්නේ කියලා. අද බොහෝ දෙනෙක් විවාහ වෙන්නේ පිටුනේ. මේ දරුවෙක් හදාගෙන ඉවරලා මේ ලෝකෙට යහපතක් කිරීම චේතනාවකින් නෙමෙයි විවාහ වෙන්නේ. ඇත්ත කතාවක නෙමෙයි. බයයි පිටුනේ වයසට යනකොට බලා ගන්න එකක් නැති වෙයි කියලා. වයසට යනකොට බලා ගන්න කවුරුත් නැති වෙයි ඊට කලින් ළමෙක් හදා ගන්න ඕනේ. ඒක නිසා බොහෝ පිරිසක් විවාහ වෙනවා. තව පිරිසක් විවාහ වෙනවා පිටුනේ. ඉතින් මේ කාම සංතරපනේ මෙහෙම කරගන්න බෑ. එක තැනක හිටියනම් මේක හොඳට කරගන්න පුළුවන් කියලා. තනිකරම කාම සංතරපනේ උදෙසා තමයි විවාහ වෙන්නේ. ඒ කියන්නේ අර ඌරු මඩවලේ කටයුතු කරන ක්‍රමවේදයට ඌමනාවට තමයි විවාහ වෙන්නේ අන්තිමට. ඒ ඔබ හිතලා බලන්න. ලෝකෙ මිනිස්සු කතා බහ කරන දේවල් අපිට හෙල ඇතිනේ. අහලා බලන්න එහෙම නෙමෙයිද කියලා. එහෙම දෙයකටයි අද විවාහ වෙන්නේ. අද ආදරය සෙනෙහස කියලා දක්වන්නේ දරන්නේ වෙන දෙයක්. පින්වතුනි මිනිස්සෙක් පරිස්සමෙන් රැකබලා ගන්න එකට ආදරය සෙනෙහස කියලා කියන්නේ. මිසක් ආදරය කියලා කියන්නේ පින්වතුනි තිරිසන්නු කරන වැඩ පිළිවෙල කරන එකට නෙමෙයි. නමුත් අද ඒක තමයි වෙලා තියෙන්නේ. ඒවා පින්වතුනි සාමාන්‍යකරණයට ලක් වෙලා තනිකර විහිළු බවටපත් වෙලා තියෙන්නේ. මොකද පින්වතුනි මමත් පැවිද්දට ආවේ මේ ඔබ ඉන්න ලෝකෙම ඉඳලානේ. ওই ලෝකේ වෙන කරන දේවල් හොඳටම අපි දන්නවා. කොහෙදෝ නැති සසරේ තියෙන හිතා ගන්නවත් බැරි පිනකට බුදු කෙනෙක් කියපු දේ යන්තම් තේරෙන්න ගන්න පිංගුතුනි මේ නැත්තම් අපිටත් වෙන්නේ අනිවාර්යෙන් මලානම් කෙලින්ම පිංගුතුනි අවිධමාන අරකාදී හරි ගිහිල්ලා තමයි නවතින්නේ. ඒ තරම් මානසික මට්ටම මහ විනාශ පැත්තකට යමින් තිබුණේ අපේ. අද කාලේ ඉන්න මිනිස්සු ඔය තරුණ පරපුරේ අය කරන කියන දේවල් පිංගුතුනි 100%ක් මම නම් දන්නවා හොඳටම. දැන් මේ පොදු දේශනාව නිසා කතා කරන්න බෑ. මේ තරුණ කොල්ලෙක් ආවොත් එහෙම මට අපිට කියලා දෙන්න පුළුවන් සුද්ධ සිංහලෙන්ම. මොනවද කරන්නේ? හරිද වැරදිද කියන ටික. ඕක තමයි මානසික මට්ටම. මොබයිල් ෆෝන් එකක් ළඟ තියාගෙන ඉන්නේ. ওই මොබයිල් ෆෝන් එකෙන් කරන්නේ මොනවද කියලා ඔබනේ දන්නේ. හැමතිස්සෙම හිස්ටරි එක ඩිලීට් කර කර මොකද්ද කරන්න කියලා ඔබ තමයි දන්නේ. ඉතින් ඒ කටයුතු කරගෙන තමයි යන්නේ මේකද මොකද මානසිකත්වයේ තියෙන සම්පූර්ණ වෙනම අදහසක්. අපි අර කලින් දේශනාවේ කතා කරේ වෙස් මූණක් දාගෙන ඉන්න ඉස්සරහට. හැබැයි මතක තියාගන්න ඔය හැංගි වෙස් බැන්දර වැඩක් නෑ පින්තුත් රිසල්ට්ස් එන ටික එනවා. ඇයි මේ? විෂම ලෝභය. මිත්‍යා අදහස්. මේ ඉන්න ටික ඉඳහල්ලා. පින්තුත් ප්‍රධාන නාලිකාව ඔස්සේ කියන්නේ toy ටිකනේ. පුළුවන් තරම් කාමයේ හැසිරියල්ලා. පුළුවන් තරම් කාහල්ලා බීහල්ලා. මේකේ කරන්න පුළුවන් උපරිම දේවල් කරහල්ලා. අවුරුදු 40 50 ජීවිතේ තියෙන්නේ. මේ ජීවිතේ ඔය ටික කරගත්තේ නැත්නම් වැඩක් නැහැ. ඔව් ඔව්. ඔය ටික අය කරන්න වෙන්නේ නැහැ තමයි තා කල්ප කොටි 7 සහස්‍රයකටවත්. මොකද හිරෙන් නිදහස් වෙච්ච ලැබිච්ච මනුස්ස ජීවිතේ යෙද වෙන්නේ ඕකට තමයි. ඒකට හේතුව තමයි අද කාලේ ඉන්න මිනිස්සුන්ගේ 99.9%ක්ම අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ කියන දේවල් වල හිත පිරිලා ඉතිරිලා ගිහිලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ගේ අදහස් තමයි ටීවී නාලිකා වලින් එළියට එන්නේ. ඒ අදහස් තමයි ඔබගේ ওই ළඟ ඉන්න පොඩි දරුවෝ පැටියාගේ හිතට එන්නේ. ඒ අදහස් අර මිනිස්සුන්ගේ හිතවල පිරිලා ඉතිරිලා ගිහිලා තියෙන. ඔය මිත්‍යා දෘෂ්ටික අදහස් අධර්ම රාගයේ කෙලවරක් නැති රාගයේ කෙලවරක් නැති ලෝභයේ ඔන්න ඔය ටික මිශ්‍රණය වෙච්ච අදහස් තමයි රේඩියෝ නාලිකා වලින් පත්තර වලින් ඔය හැම දෙයකින්ම ඔබගේ ළඟ ඉන්න දරුවට එන්නේ. ඔය අදහස් ටිකේ දරුවගේ හිතේ අධික වේගෙන් සංතරපණය අධික වේගෙන් තැම්පත් වෙනවා. තැම්පත් වෙලා එතනින් එහාට ඒ දරුවත් ඒ විදිහටම තමයි වැඩ කරන්නේ. එතනින් එහාට අර මානසිකත්වය යට එනවා. ඒක ගොඩ දාන්න බෑ. හොඳට තේරුම් ගන්න පිටුතුනේ මේ මනුස්ස ජීවිතේ ඔබට ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ පුදුම ඒක හිතා ගන්න බැහැ මහා තීරණාත්මක අවස්ථාවක්.
පුදුම තීරණාත්මක අවස්ථාවක්. ඒ කියන්නේ මේ කල්පයක් තියෙනවා. මේ කල්පේ අන්තක්කල්ප 64ක් තියෙනවා. මේ අන්තක්කල්ප 64 පළවෙනි අන්තක්කල්ප 4 තමයි මේ බුදුරු 4 නම් පහළ වුණේ. පස්වෙනි එකේ ඊළඟ බුදුපියන් වහන්සේ පහළ වෙනවා. ඒ පහළනට පස්සේ පිටුදී අන්තක්කල්ප 59ක් යනකම් මේ කල්පේ බුදුවරු නෑ ආයි. හිතා ගන්නකො මනුස්ස ආයුෂයක් එහෙම අඩු වෙලා වැඩන කොච්චර කාලයක් යනවද කියලා. එයින් 59ක් යනකම් බුදුවරු නෑ. එතනින් පස්සේ ඊළඟට හැදෙන කල්පෙ පිටුදී බුද්ධ ශූන්‍ය කල්පයක්. කිසිම බුදු කෙනෙක් නෑ. බලන්න ඔබගේ ජීවිතේ කොහෙද මේ තියෙන්නේ කියලා. මේ ටර්නින් පොයින්ට් එක ගැන හිතන්න පිටුදී. අපි මේ සැරින් සැලේ පුළුවන් විදිහට ඔබට දෙන්න හදන මේ ටර්නින් පොයින්ට් එක ගැන හිතන්න. මේක පුදුම ටර්නින් පොයින්ට් එකක්. මේ පොයින්ට් එක මිස් කරගන්න එපා පිටුදී. මේ පොයින්ට් එක මිස් වුණොත් මිස් වුණාම තමයි. ආයි හම්බ වෙයි කියලා හීනකින්වත් හිතන්නම් එපා. මේ අන්තක්කල්ප පිටුදී බුදු කෙනෙක් අවුරුදු 120ක් පරමාවශ දින කාලෙ ඉපදුනේ ගෞතම බුදු පියාණන් වහන්සේ අපේ ව්‍යසනාවට අපේ පිනට. තව පොඩ්ඩක් මිස් වුණා නම් පිටුදී උන්වහන්සේ පහළ වෙන්නෙත් නැහැ. මොකද පරමාවශ 100ට අඩුනාට පස්සේ මේ වගේ තිරිසන් මානසික මට්ටමක් තියෙන මිනිස්සු ඉන්න කාලෙක බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මේ ඒක මට්ටම එන්න කලිනුයි බුදු පියාණන් වහන්සේ අන්තිම අගිස්සේ පහළ වුණේ. උන්වහන්සේගේ සද්ධර්මයේ විතරයි දැන් තියෙන්නේ පින්වතුනි. උන්වහන්සේගේ සද්ධර්මයේ ජීවමානව තියෙන මොකද තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කරපු නිසා අවුරුදු 5000 යනකම් මගේ ශ්‍රී සද්ධර්මයේ ලෝක ධාතු පුරත් පවතිවා කියලා. ඉතින් ධාතුන් වහන්සේලා එතකම් පරිණිරාණයටපත් වෙන්නේ නැහැ. එතකම් මේ සද්ධර්මයේ තියෙනවා. මේ සද්ධර්මයේ ඔබට උරුමයි. මේ ඔබගේ උරුමය ගැන කතා කරන්නේ. තථාගතයන් ගෞතම තථාගතයන් වහන්සේගෙන් ඔබට ලැබිච්ච ඔබගේ උරුමය ගැන කතා කරන්නේ මේ. මේ ඔබගේ අයිතිය ගැන කතා කරන්නේ. මේ සද්ධර්මයේ කියලා කියන්නේ ඔබගේ අයිතිය. මොකද ඔබ වැනි පුණ්‍ය පින් කරපු මිනිස්සු නිසා තමයි තථාගතයන් වහන්සේ මේ අන්තිම කාලේ ලෝ පහළ වුණේ. ඒ ඔබගේ පුණ්‍ය මහිමයට ලැබෙන සද්ධර්මය තමයි අද මෙනකම් මේ රැකගෙන ඉන්නේ. මේ භික්ෂු පරවරු පින්වතුනි තමන්ගේ දිවි නොතකා මේ සද්ධර්මය අද වෙනකම් රැකගෙන ඉන්නේ පින්වතුනි ඔබට ලබා දෙන්න. මේ ඔබගේ උරුමය ගැන කතා කරන්න පින්වතුනි. උදේටයි හවසටයි බීගෙන කාමයේ සන්තරපණේ වෙවි. ඕක කර කර ඉන්න තිරිසන් මානසිකත්වයක් ගත කර කර ඉන්න නෙමෙයි පින්වතුනි මේ ඔබට ලැබෙ ඔබට નિયમિત දේ. ඕක නෙමෙයි ඔබගේ උරුමය ඔබ වැරදි. මේ ලෝකේ උලාකකා ලෝකේ රමණය කර කර තාම මෙච්චරයි ඉන්න තියෙන ඉන්න ටිකේ හොඳට අහලා කියලා ඉවරලා ලෝකේ රමණය කර කර යන ක්‍රමවේදයක් නෙමෙයි ඔබට ආයේ උරුමය. ඔබ මේ ලෝකෙ ඉපදුනේ මේ කාලෙ ඉපදුනේ මේ වගේ ටර්නින් පොයින්ට් එක ඉපදුනේ මේ වගේ අති දුර්ලභ හරිම අවිනිශ්චිත පුදුම අවස්ථාවක් පින්වතුනි මේ වගේ කාලයක මනුෂ්‍ය ජීවිතයක් ඔබට ලැබුණේ මේ දහම් බිඳ කොහොම හරි පින්වතුනි. ඒ කියන්නේ අවිනිශ්චිත ලෙස ඔබට මේ අද ඇහෙන්න හම්බ වෙන ඔබ කියලා කියන්නේ ලේසි පාසු මිනිස්සෙන් නෙමෙයි. මේ බණ ටික අහන ඔබට කියන්නේ මේ ටික කනට ඇහෙන ඔබ කියන කෙනා පිටුදුනේ විශේෂ මිනිස්සෙක්. ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ඔබත් සාමාන්‍ය තවත් හුදෙක් මිනිස්සෙක් විතරක් නෙමෙයි. මහා දැවැන්ත පිනක් එක්ක ඉන්න කෙනෙක් ඔබ. ඒක නිසා මේ ටිකක් ඔබට ඇහෙන්නේ හරි පිටුද. මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ බණ ටික මේ වචන ටික ඇහෙන්නේ ඔබගේ මහා ලොකු පිනකට. මේ කතා කරන්නේ ඔබගේ උරුමය ගැන. මේ කතා කරන්නේ ඔබගේ අයිතිය ගැන. මේ කතා කරන්නේ අනාගතයේදී ඔබට ලැබෙන නියමිත ඔබගේ අයිතිය උරුමය ගැන කතා කරන්න පිටුතුනේ. මේකයි කියන්නේ. ඔබ හොඳට තේරුම් ගන්න මේ සමාජෙට මොනව වෙලා තියෙන්නේ කියලා. මේක වෙනස් කරන්න හදන්න එපා වෙනස් කරන්නත් බෑ. මොකද මේ මනුස්ස ආවිසි ඕම අඩු වෙලා ගිහලා අවුරුදු 10ට ගිහිල්ලා එකිනෙකා කපා කොටාගෙන මරාගෙන මැරෙනවා එක්කම ටික. ඔබට තේරෙන්නේ නැද්ද මිනිස්සුන්ගේ කොයිතරම්නම් පිටුතුනේ මේ විෂම ලෝභය වැඩිද කියනවනම්. එහා පැත්තේ රටට මෙහා පැත්තේ රටේ මිසයිල කොච්චරනම් පින්වතුනි මිසයිල අටවලා තියෙනවද කියලා බලන්නකෝ. උඹලා වචනයක් කිව්වොත් මෙහෙන් කෙලින්ම එහා පැත්තට යවලා ඉවර කළම දානවා. ඒ ඉවර කරොත් එහෙනම් අපේ රටට එක මිසයිලයක් කර වෙන්නොත් එහම උඹලගේ රටට ඉතුරු ටික දාලා උඹලට ඉන්න දෙන්නේ නැහැ මේ ලෝකේ. ඔන්න මානසිකත්වය. මම අහලා තියෙන එක්තරා නායකයෙක් කියලා දිනවලු මේ ලෝකේ අපේ ජාතියට ඉන්න බැරි නම් ඒ කියන්නේ ඒ රටේ ජාතියට ඒගොල්ලන්ට ඉන්න බැරි නම් වෙනත් ජාතියකටත් මේ ලෝකෙ ඉන්න බෑ කියලා. ඒක තමයි මේ මහත්යගේ පාඩේ. දැන් හිතලා බලන්න. හිතලා බලන්න කොච්චරනම් මේ ලෝකේ මිනිස්සෙක් කියන එකක කිසි වටිනාකමක් නැහැනේ. බිඳුවට වැටලා තියෙන්නේ. ඉතින් ඔය යන ක්‍රමේ නවත්තන්න බෑ. නවත්තන්න පුළුවන් නේද? එහෙම පුළුවන් එහෙම කරන්න බෑ. තේරුම නෑ නවත්තන්න හදන්නත් එපා නවත්තන්නත් බෑ. මේ ටික කියන්නේ ඔබට ගැලවෙන්න. මිසම් මේ පෘථුවියේ මිනිස්සු වෙනස් කරන්න එහෙම නෙමෙයි වෙනස් කරන්න යන්නේ වෙනස් කරන්න බෑ. ඔබට මැරුම් කන්න තමයි වෙනස් කරන්න කියොත්.
කරලා ඕනම් බලන්න. එහෙම කරන්න බෑ. මොකද මිනිස්සුන්ගේ තියෙන ඔය මහා තිරසන් මානසිකත්වයල් ඔය දූෂිත මානසිකත්වය ඕවා අයින් කරන්න බෑ දැන්. ඒවා හිතවල බහැලා ඉවරයි. ඔහොම වැඩි වෙලා තව තවත් වැඩි වෙලා පිටුතුනි මොන මට්ටමින් කටයුතු කරයිද කියලා අපිට හිතා ගන්නවත් බෑ. තිරිසන් සත්තුත් එක්කත් මලමිනි එක්කත් බඩු බාහිර එක්කත් පිටුතුනි කාම සංතරපණිය දෙනවා නම් ඉස්සරහට මොකක් වේද කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් ඒකට ඕන කරන තාක්ෂණික ක්‍රමවේදත් පිටුතුනි ඒවා හරියට විපාක වලට බහිනවා. ඒ ක්‍රමවේද හරියටම සැකසි අවශ්‍ය විදිහට ගැලපිලා එනවා. ඉතින් මොනවෙන් කොහෙන් ගිහිල්ලා කෙරවල වේද කියලා හිතා ගන්න බෑ. මැරෙන ඔක්කොම ඉතින් නිරේට තමයි යන්නේ වෙන කොහෙවත් නවතින්නේ නැහැ. ওই මානසික මට්ටම. මම මේ ටික කියන්නේ පිටුතුනි ඔබට බේරෙන්න. මේ ටික කියන්නේ ඔබට බේරෙන්න. මොකද ඔබගේ ජීවිතේ හරිම අවිනිශ්චිතයි. මොකද මේ මිනිස්සුන්ගේ හිත දූෂණය වෙන්න මේ වෛරය, ක්‍රෝධය මේවා සම්පූර්ණයෙන් මේවත් එක්ක නැගෙන කළු කිරණ ශක්තිය මේ විශ්වය පුරා විහිදලා යනවා. පෘථිවිය පුරා විහිදලා යනවා. ඒවැ ප්‍රතිපලයක් විදිහට පිටින් වෛරස් කියයි, බැක්ටීරියා කියයි, ලෝකේ නැති ලෝක ටිකත් ඒ ටික හැදෙනවා අනිත් පැත්තේ. දැන් මේ හැදීගෙන ඉන්නේ. ලොට් පිටින් මැරෙන්නේ එකපාර. මොකද මේ පෘථිවියට දරන්න බෑ මේ වගේ මහා පහත් දූෂණ මානසිකත්වය. මේ සබහා දහම සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මොකද තමන්ගේ වැඩේ කරනවා නම් තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙනවා නම් අනිත්‍යෝ හිටියත් එකයි නැතත් එකයි මොක වුණත් එකයි. කෙලිම අසූචි බටේ දානවා ගඟට. එච්චරයි. තමන්ගේ ගේ ඇතුළ ගඳ ගහන්න නැත්තම් මේ අසූචි ටික ගිහිල්ලා ගඟට වැල්ලා ගඟේ ඉන්න මාළු මැරෙනා මට මොකද? පල්ලෙහි ඉන්නේ උන් නෑ උන් ඒ අයට ලෙඩ හැදිලි වෙලා හොස්පිටල් ගිහිල්ලා වෙලා ඒකේ මැරෙනවා. ඉතින් මට මොකෝ? මට වැඩක් නෑ. අපිට ඕනේ මගේ අපේ වොෂ්රූම් එක බාත්රූම් එක ක්ලීන් එකට තියන්න. කෙලින් වැසිකිලි බටේ දැම්ම ගඟට වැඩ ඉවරයි. ඔබට හිතාගත්තා මේ මිනිස්සුද කියලා. ඒ ප්‍රශ්නේ නෑ යට. තමන්ගේ අවශ්‍යතාව වෙනවනේ. තමන්ගේ අවශ්‍යතාව වෙනවා අනිත් එකට මොකුණක් කරන්න. පිටින් ඔහොම කරන්නේ සත්තුනේ. මට බඩගිනි. ඉතින් එහා පැත්තේ කව මරන්න ඕන කන්න. ඉතින් මොකද මැරුවා? ගියා මැරුවා කෑවා. තමන්ගේ අවශ්‍යතාව වෙනවනේ එච්චරයි. තමයි කාම ආසාව ඉටු වෙනවනම්. අනිත් එකට මොකුණක් ප්‍රශ්නයක් නෑ. එයා විවාහ වෙලාද විවාහ වෙලා නැද්ද? අම්මද තාත්තද? නංගිද මල්ලිද ආච්චිද සීයද? ඔය මොකක් ආදල් නෑ. අවශ්‍යතාවය කරගත්තා එක්ක මැරුවා නැත්තම් පන්නල දැම්මා. එච්චරයි. මේවා අයින් කරන්න බෑ. මේවා ඔබ ගාවින් අයින් කරගන්න. මේ විෂම ලෝකේ හැටි තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ මේක මේ විදිහටම වෙන බව පෙන්වුනේ මීට අවුරුදු 2600 ගානකට කලින් දේශනා කළා. මේ දේවල් වුණාට පස්සේ මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා දේශනා කරලා තියෙනවා. මේ දේශනා මාලා පුරාවට ඔබට ඒක ඇහෙන්නේ නැතිනේ. ඒ ඔක්කොම කියලා තියෙනවා. මෙතනින් එහාට මොකද වෙන්නේ කියන ටිකත් කියලා තියෙන්නේ. ඉතින් ඔය ඔක්කොම කියලා තියෙන පාරක තමයි ඔබ දැන් මේ ඉන්නේ. උන්වහන්සේ පැහැදිලිව සියල්ල ගැන පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ අධීර මොකද්ද? ඊළඟ අධීර මොකද්ද? ඊළඟ අධීර මොකද්ද? ඊළඟ අධීර මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අධීර මොකද්ද? ඒකට පස්සේ මොකද්ද වෙන්නේ? ඔය ඔක්කොම අධීර ටික උන්වහන්සේ දේශනා කරලා තියෙන ඔබට හොයන්න දෙයක් නැහැ. ඒ දේශනා කරපුවා ඒ විදිහටම ගාන්ටලි සිද්ධ වෙගෙන යනවා දැන්. ඔබ ඔය අධීරේ ඉන්න තවත් එක්තරා ඉත්තෙක්. ඔබත් ඔය අධීරේ ඔය පාරේ යනවා ලස්සනට. ඔබ දන්නේ අපිට මොනවද වෙන්නේ කියලා. ඉපදිලා ඔය කාලේ බිලින් එකක් නේ කරන්නේ බොහෝ පිරිස. ඔබත් ඔය අධීරේ යනවා දන්නේම නැහැ. ඔය අධීරේ යන ගමන් තමයි පිටුදින මේ බුදුබණ පද දෙක තුනක් ඔබට මේ කියන්නේ ඕකෙන් ගැලවෙන්න කියලා. නැත්තම් ඔය පීල්ලේ ඔබත් ඔහොම ගිහිල්ලි වෙලා ආයි අර ආපු තැනටම වැටෙනවා. ඒකෙන් බේරගන්න තමයි මේ ටික කියන්නේ. මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ඔන්න ඔය කියන කාරණා තුන ඔස්සේ හොඳට හිතලා බලන්න. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා පිටුදින අද ඒ මරු පින් කරගන්න කියන concept එක යටතේ වහ පිටුදින මේකෙන් ගැලවෙන්න කටයුතු කරන්න මේ මහා මර උගුල. තව බොහොම ටික කාලයක් යනකොට ඔය ආවිසේ අවුරුදු 10ට බහිනවා. මේ අන්තක්කල්පයේ අවසාන කාලේ යන්නේ. සත්ත අන්තක්කල්පයක් අත ළඟ අපි ඉන්නේ. තව වැඩි කාලයක් යන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ සද්ධර්මය තව 2000 ගානක් ලෝකේ තියෙනවා. ඒකෙන් පස්සේ බොහොම අඩු කාලයක් ඇතුළත බින්දුති මේ සත්ත අන්තක්කල්පේ සිද්ධ වෙයි. ඉතින් ඒකට අවශ්‍ය කරන පසුබිම දැන් ගානට හැදීගෙන යන්නේ. ඔබ ඉන්නේ අතරේ. ඒ අතරින් ඔබ තමයි පිටුදි කොහොම හරි කරලා මේ උස්සලා මේ යාත්‍රාවට දාගන්න හදන්නේ. ඔබ මේකෙන් අයින් කරන්න. මොකද අයින් වෙන්න පුළුවන්. මම නැවත නැවතත් කියන්නේ අයින් වෙන්න පුළුවන්.
මේකෙන් අයින් වෙන ඔබ ඔය ජීවිතයේ ඔය හිතන් ඉන්න සතුටක් තියෙන්නේ. ඔබ දන්න සතුටක් තියෙනවනේ. ඔබ ඔය දන්න සතුටයි බුදු කෙනෙක් දේශනා කරපු සතුටයි කියලා කියන්නේ දෙකක්. ඔබ දන්න සතුට පිංගුතුනි වතුර බින්දුවක් නම් තථාගතයන් වහන්සේ නමක් දේශනා කරපු සතුට මහා සාගරය වගේ. ආන්ගේ මහා සාගරය වගේ සතුටට ඔබගේ ජීවිත පත් කරගන්න පුළුවන් ක්‍රමවේදය තියෙනවා. තථාගතයන් වහන්සේ නම ලෝකෙට දේශනා කරපු අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියන ලෝක ධාතුර දේශනා කරපු අනිච්ච දුක්ඛ අනාත්ත ගැබ් වෙච්ච ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නය පිටුතුනේ ඒ විදිහටම තියෙනවා. ඒ සද්ධර්මයේ අනුගමනය කරන ආර්ය උතුමන් වහන්සේලා ලෝක ධාතුවේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා පිරිනුවන් පාලා යනවා. උන්වහන්සේලා පිරිනුවන් පානවා. ආන්ගේ ක්‍රමවේදයට ඔබට එකතු වෙන්නයි මේ ටික කියන්නේ. මොකද ඔබ ඔය හිතන් ඉන්න සතුට කියලා කියන්නේ සතුට නෙමෙයි. තථාගතයන් වහන්සේ නම මේ ලෝකේ දේශනා කළා තියෙනවා මේ ලෝක සත්වයාට බොජ්ජංග වැඩිමත් නිවනත් හැර අන් සැපයක් මම පණවන්නේ නැහැ කියලා. ඔය තියෙන වචනේ බුද්ධ වචනේ. බොජ්ජංග වැඩිමත් නිවනත්. ඒ කියන්නේ මේ බොජ්ජංග වැඩිම කියලා කිව්වේ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිම. නැත්නම් මේ නිවන් මඟ වැඩිම. සහ ඒකේ අවසන් ප්‍රතිඵලයේ වෙච්ච නිර්වාණය නැත්නම් අරිහත්ත්වය කියන එක. අපි ඉස්සරහ දේශනාවල මේවා දීර්ඝව කතා කරමු. ඔය අරිහත්ත්වය කියන එක අරිහත්ත්වේ නැමැති උත්තරීතර මාර්ගඵලය සාක්ෂාත් වීම සහ ඒ උදෙසා කරන වැඩපිළිවෙල තරම් මේ සත්‍යයට සැපතක් මේ ලෝකේ මම පණවන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කරලා තියෙනවා. එහෙනම් ඔබ හිතන් ඉන්නවා නම් ඔබ අද ওই ලෝකේ ආස්වාදයේ කියලා මොකක් හරි විඳ ඉන්නවා නම් පිටුතුනි ඒක පලාතකින්වත් තියන්න බෑ තථාගතයන් වහන්සේ දේශනා කරු විමුක්ති සුවයත් එක්ක. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පිටුතුනි අර මිනිස්සෙක් හැමදාම කන්නේ ප්‍රෝටීන. ඒ මනුස්සයාට පුදුම අමාරුයි පිට්සා ගැන කතා කරනවා. එයා දන්නේ. එයාට පුදුම විදිහට කියලා දෙන්න ඕනේ මේ ඕක නෙමෙයි මනුස්සය මේ මෙහෙම එකක් තියෙන. මේ මොකද අපි අනාදීපටන් කෑයි රොටිනේ. ඉතින් හරි අමාරුයි කියලා දෙන්න. අන්න ඒ වගේ තමයි. ඔබ දන්න මොකක් හරි ආස්වාදයක් තියෙනවනේ මේ ලෝකේ. ඒක පස්සේ නෝ යන්නේ. එහෙම ආස්වාදයේ ලෝකේ නැත්තම් මිනිස්සු පස්සෙන් යන්නේ නැහැ. ආස්වාදයක් නැහැ නෙමෙයි ආස්වාදයක් තියෙනවා. ආස්වාදෙ මොකක්ද කියන එක අපි ඉස්සරට කතා කරමු. පෙලීමකින් මහ ගින්නකින් නිදහස් වෙදින ආස්වාදයක් ඔය පස්සේ යන්නේ. ඔකට ආස්වාද කිව්වට ආස්වාදයක් නෙමෙයි ඇත්තට. ඔන්න ඕක තමයි මිනිස්සුගේ එකම බලාපොරොත්තු. ඉතින් මිනිස්සු දන්නේ ඒකනේ. ඉතින් දන්න එක පස්සේ යනවා. දන්නේ නැති එක පස්සේ යන්නේ නැතුව. පිටුතුනි මේ කතා කරන ලෝකෝත්තර සුවය ගැන. ඔබ ඔය කතා කරන ලෞකික සැපයක් ගැන. ඕකයි ලෝකෝත්තර සුවය කියලා කියන්නේ. පිටුතුනි මුහුදයි මුහුදේ වතුර බින්දුවක වගේ හිතා ගන්න බැරි වෙනසක් එක තියෙන්නේ. මේ මහා ගිනි නිවන ක්‍රමයේ තියෙනවා. බොහොම පැහැදිලිව තියෙනවා. බොහොම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ එලෙසම පවතිනවා. ආන්ගේ සද්ධර්මයේ අනුගමනය කරගෙන මේ මහා ගමන ගිහිල්ලා මහත් වූ සුවයටපත් වෙලා මේ ලෝක ධාතුවින් සදාටම උතුම් සුවයටපත් වෙන ක්‍රමයට තමයි ඔබට මේ ආරාධනා කරන්නේ. ඔන්න ඔය ගලාගෙන යන රැල්ලේ ඔබ ඉන්නවා. ඕකෙන් අයින් වෙන්න. නැත්තම් ඔබ ආයිසරයක් ඕකටම වැටිලා කොහේ යයිද කියලා අපි දන්නේ නැහැ. පුළුවන් නම් ගැලවෙන්න උත්සාහ කරන්න මේ හැම දෙයක්ම ඔබට කියන්නේ ගැලවෙන්න. මේ හැම දෙයක්ම ඔබට කියන්නේ ලෝකේ තේරුම් ගන්න. මේ හැම දෙයක්ම ඔබට කියන්නේ ඔබගේ පිනට. පුළුවන් තරම් පින් කරන්න පිංගුතුනි. පුළුවන් තරම් පින් කරන්න. වහ පාපෙන් ගැලවෙන්න. වහ විකෘති වැඩපිළිවෙලින් අයින් වෙන්න. අයින් වෙලා ඉවර වෙලා මේ කියන බණ ටිකක් අහන්න. අහලි වෙලා ඔබගේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් කරගන්න පිංගුතුනි. ඔබට පින තියෙනවා නම් ඔබ මහා පින්වන්ත මිනිසෙක් නම් බුද්ධිමත් කෙනෙක් නම් ප්‍රඥාවන්ත මිනිසෙක් නම් ඔබට බුදු කෙනෙක් දේශනා කරපු දේ වහ තේරෙයි වැටහි. ඔබ මේ නිවන් මඟ ඒකාන්තයෙන්ම කරගන්න. වැටෙනවද හැමෝට? එහෙනම් පිටුදින අපි කාල වේලා ගත වෙලා යනවා. අපි ඊළඟ අවස්ථාවේදී ලබන සතියේ අපි මෙතනින් එහාට මේ මාර්ගයේ පිළිවෙල කරගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳ සාකච්ඡා කරමු. හොඳයි පිටුදින අදට අපි එහෙනම් දහම් සාකච්ඡාව මෙතනින් හමාර කරමු. හොඳයි එහෙනම් පුණ්‍ය අනුමෝදනා කරලා අද සාකච්ඡාව හමාර කරමු. හොඳයි පිටුදින එහෙනම් සීපත් කරා නම් සංසාරය පුරාවටම ඔබ විසින් කරගන්න යුතුනවා සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සීපත් කරගන්න. ඒ වගේම මේ ජීවිතේ පුරාවටම මේ අත්දැකීම් පුරාවටම ඔබ විසින් කරගන්න යුතුනවා පුණ්‍ය ගංගා කුසල ගංගා යත්න සියල්ල සීපත් කරගන්න. ඒ වගේම ධම්ම දේශනා සංවිධානය කිරීමෙන් ධම්ම ශ්‍රවණය කිරීමෙන් ධම්ම මනසිකාරය කිරීමෙන් නැගී ගියව අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සීපත් කරගන්න. මේ කරගත්තා වූ සීලම් පින් කුසල් පළමු කොටම අප සීල දුනාට වර්තෙන් ධර්මය අනුග්‍රහ කරන්නා වූ ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේ සදරු සීලම මග වඩන්නා භික්ෂුන් වහන්සේ සීල සදරත් ඒ වගේම ලෝකාත්‍රේ පුරාවටම මග වඩන්නා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිටසරත් ඒ වගේම
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමල කැපෙලා කටයුතු කරන්නා මහා සංඝරත්නයත් ඒ වගේම පුණ්‍ය භාරයේ කටයුතු ජේතවනාරාම විහාරයේ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වූ ඒ මහත් මහත්මී සෑම සියලු දෙනාත් ඒ වගේම දායකාරගත සහ සම්බන්ධලා කටයුතු කරන සෑම සියලු දෙනාත් ඒ වගේම ඔබගේ මව්දිය මාපිය මිත්‍ර ඥාති සියලු දෙනාත් ඒ වගේම ලෝකේ පාලනය කරන සංවර්ධනය කරන ආරක්ෂා කරන යම් පිරිසක් වෙන සියලු දෙනා සිහිපත් කරන මේ සියලු පිඟුසලය කර වීදි පැතිරියත් ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ දේශනීය ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීමට කැපෙලා කටයුතු කරන්නා වූ ශක්‍රදේවතුමා ඇතුළු සියලු පරිවාර සේනා පිරිස ඒ වගේම චතුර් මහරජ වැඩ වාසය කරන ධෘතරාෂ්ට්‍ර විරූපාක්ෂ වෛශ්‍රවණය කියන සතරවරන් දේවමාරු රජවරු සහ එයාගේ පරිවාර සේනා පිරිස ඒ වගේම පිටු සිහිපත් කරගන්න සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමදලා ඔබට ඉෂ්ඨකාමියව කටයුතු කරන්නා වූ යම් පිරිසක් ඉන්නවා නම් ඒ දේවතාවුන් වහන්සේලා පිරිසක් ඉන්නවනේ සියලු දෙනා සිහිපත් කරන්න ශ්‍රී විෂ්ණු කතරගම සමාන් පත්චින් දරිමුණ්ඩ අයිනායක ගම්බර බණ්ඩාර ආදී නානන්න පොදින පිනිසිරමින් ඔබට උපද්‍රව ආදීගෙන් ඔබ බේරා ගැනීම නිසා කටයුතු කරන්නා වූ ඒ සෑම සුදනාටම යහපතක් කියන නිසා කටයුතු කරන දේව සමෙන් වහන්සේලා පිරිසකින් සුදනා සිහිපත් කරගන්න. ඒ වගේම පොළොවට තල්ලිපන අඛණ්ඩ බක්ම ලෝකිත කඩවාසය කරන්නා වූ සීලම සම්බුද්ධ දේව සමෙන් වහන්සේලා සුදනා සිහිපත් කරගන්න. ඒ වගේම ඒ සුදනාට මේ පින් අනුමෝදන් වෙත්තා මේ පින් අනුමෝදන් වීම දිව්‍යංගේ දේවානුභාව දී බලිත පටිභාඥයන් තත වඩාවර්ධන වෙත්වා. ඒ වගේම පිටුදේ අනසතර පුරා පැමිණි ගමනේදී ඔබගේ නම් ජන්මාන්තරගත වෙනවා මලගිය යම් ඥාති කොටසක් ඉන්න සුදනා සිහිපත් කරගන්න. ඒ වගේම උපන්දාවට මේ දක්වා කාලය පුරාවටම ඔබගේ නමින් ජන්මාන්තරගත වෙනවා මලගිය යම් ඥාති පිරිසක් ඉන්න සුදනා සිහිපත් කරගන්න. මේ කරගන්න තිබෙන අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා මේ සියලුම දෙනා උදෙසා විධි පැතිරියත්තා පින් විධි පැතිරියාම තුලින් ඒ සෑම සියලු දෙනාම දසකුසලෙ මිදෙත්තා දසූතලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා දැන සාදුකාරදල පින් අනුමෝදන් කරා. ඒ වගේ මේ කරගන්න දෙනවා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා මහා බල මහිමෙන් මේ මල් මත ලක්ෂ ගණන් අරිතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා දැන සාදුකාරදල අදිස්ථාන කරන්න. ඒ වගේම අවසාන වශයෙන් මේ කරගන්න දෙනවා අනන්ත අප්‍රමාණ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා මහා බල මහිමෙන් මේ මල් මත ලක්ෂ ගණන් අරිතුන් වහන්සේලා පහළ වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනාටත් මේ ජීවිතය තුලදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමාණේ රණ ධාතු සාක්ෂාත් කිරීමට මේ සීලම් වික්සල ඒකාන්තයෙන් හේතු වාසනාත්තායතන අදිෂ්ඨානව සාදුකාරය. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලන්ති. සියදනාට මේ අපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. තෙරුවන් සරණයි. යතිවර යාත්‍රා